ජීවිතය වඩා යහපත් ඉමකට රඳවන්නට ජීවිතය පිළිබඳව වඩා සුභවාදී බලාපොරොත්තු ඇති කරගන්නට අපි හැම දෙනාටම ඕනෑකමක් තියෙනවා. ඉතින් පින්වත් ඔබ හැම දෙනාටම අපි තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෝ විදියට ජීවිතයේ පරාර්ථ සාධනය හොයාගන්නට ඒ වගේම අපි ඇතුලේ ඉන්න චරිතය හරියට කියවාගෙන ආත්මාර්ථ සාධනය ඇති කරගන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කර ගැනීම පිළිබඳව අපි කලින් වැඩසටහනකදී සාකච්ඡා කළා. ඔබට මතක ඇති. බැසගෙන ඉන්න සිතුවිලිවල යහපත්ව බැසගෙන ඉඳලා නවතමින් පිහිටා සිටමින් එළඹ සිටින සිහිය වඩා හොඳින් අවදි කරගනිමින් සමාධියකට ප්‍රවිෂ්ඨ වෙලා සමෝදානයක් ඇති කරගෙන ඊට පස්සේ අපි සිතේ සංසිඳීමක් ඇති කරගෙන සිතේ එකඟ බවක් ඇති කරගෙන සිත දැහැමි තැනකට අරගෙන ගිහිල්ලා නිවන් මගට ප්‍රවේශ වන ආකාරය පිළිබඳව සමත භාවනාවේ පළවෙනි අදියරේදී අපි සාරගවේෂී වැඩසටහනේදී සාකච්ඡා කළා. අපි එදා වැඩසටහන අවසන් කරන මොහොතේදී ඔබට මතක ඇති කිව්වා අපිට මේ පෙරබිම අපි සාකච්ඡා කරපු නිසා තරමක් ගැඹුරු කාරණාවලට අපිට ප්‍රවිෂ්ඨ වන්නට තවත් දවසක් උදා වෙනවා කියලා. ඒ උදා වුණු දවසයි මේ අපි ආරාධනා කරනවා මෙතෙන් පටන් සමත භාවනාවේ දෙවනි කොටස සාකච්ඡා කරන්නට සාරගවේෂී වැඩසටහනට ඔබට එකතු වන්නට. අපි වෙනද වගේම සාරගවේෂී වැඩසටහනට මාලිකාවත්ත සුධර්මාරාම වාසී රාජකීය පඬිත පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පෙරදැරිව පාදාභි වන්දනයෙන් යුතුව මහත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. අවසරයි හාමුදුරනේ. අපි සමත භාවනාව පිළිබඳව කලින් වැඩසටහනේ සාකච්ඡා කරපු දේවල් නැත්නම් කලින් වැඩසටහනේදී සාකච්ඡා කරපු අදහස් සංක්ෂිප්තව සිහිපත් කරගනිමින් මා කැමති හාමුදුරනේ ප්‍රවේශයක් ලබා ගන්න. අපි මේ සමත භාවනාව ඒ වගේම සිතුවිලි එකඟ කර ගැනීම, එය සමාධියක් දක්වා වර්ධනය කර ගැනීම මේ ආදී වූ දේවල් සාකච්ඡා කළා. මම අද සාකච්ඡාවට මේ මොහොතේ එකතු වෙන කෙනෙකුට අවබෝධය පිණිස පෙර වැඩසටහනේ සංක්ෂිප්තයකින්ම වැඩසටහන ආරම්භ කරන්න වහන්සේට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි වජිර මහත්තයා. ඒ වගේම අද සාරගවේෂී නරඹන පින්වත් හැම දෙනාටම ඔබේ ලෝකෝත්තර ඉලක්ක සාධනීය වේවා කියලා අදිෂ්ඨාන කරනවා. අපි ඔබතුමා පැහැදිලි කළා වගේම ගියවර වැඩසටහනේදී අපි කතා කළා සමතය කියන්නේ මොකක්ද? ඒක ಭಾರತೀಯ සමාජයේ තිබුණේ කොහොමද? ඒකට බුදුරජාණන් වහන්සේ නව ඉදිරිපත් කිරීම කරන්නේ කොහොමද? වගේ කාරණා බොහෝමයක් සාකච්ඡා කළා. එතනදී අපි මතු කළා මේ සමාධිය සමතය කියන එක අදහස් කරන්නේ ධ්‍යානය කියන එක. ඒක තමයි අපි ගියවර වැඩසටහනේ කතා කරපු සාරය. කියන්නේ සමත භාවනාවේ ඒකායන ඉලක්කය ධ්‍යානෙ උපදවා ගන්න එක. ඊට වඩා වෙන විකල්ප සමත භාවනාවේ නැහැ. මොකද සමත භාවනාවෙන් ඊට වඩා එහාට යන්න බෑ. සමත භාවනාවෙන් කෙලෙස් වල මූලික ස්වභාවයේ පවතිනකොට කෙලෙස් වලට ඇවිස්සෙන ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න පුළුවන්. නමුත් ඇතුලේ කෙලෙස් තියෙන නිසා ඒක ස්ථාවර විකල්පේ නෙමෙයි කියලාත් අපි ගියවර කතා කළා. කියන ඇතුලේ කෙලෙස් තියෙනවා නම් ඉතින් මූලික වශයෙන් පියවරේදී ඒවා ඇති වෙන්න නොදී කලමනාකරණය කරගත්තට වැඩක් නැහැ නේ. මොකද ඇතුලේ තියෙන නිසා ඕන වෙලාවක ආයෙ එළියට එන්න පුළුවන් නේ. ඒක ගැනත් අපි කතා කළා. ඒත් එක්කම ඊටාම වැදගත් දෙයක් අපි කතා කළා. මේකට අදාළ මූලික කුසලතාවය, ඊට පස්සේ පුද්ගලයා ධර්ම ශ්‍රවණය තුලින් ඇති කරගන්න අවබෝධය, සීලයෙන් ලබා ගන්න අනුග්‍රහය තහ එතනින් පසුව කොහොමද සමත භාවනාවට එකතු වෙන්නේ කියන එක. ඒ වගේම කෙලෙස් වල පවතින අනුසය මට්ටමේ තිබෙන කෙලෙස් වල දියුණුව නැගී හිටින අවස්ථාව වෙච්ච පරිඋට්ටාන නැගී හිටින අවස්ථාවේදී කෙලෙස් වලට නැවත ප්‍රතිචාර දක්වන්නේ නැතුව. මොකද කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන තාක්කල් විතරයි වජිර මහත්තයා මේ අර්බුදයේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හැම වෙලාවකම පුරුදු වෙලා තියෙනවා කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන්න. ඇත්තටම කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් කෙලෙසුන් සමග දීගය හමාර වෙනවා. ඒ තමයි පුද්ගලයා නිකලෙස් බවට තමන්ගේ හිත වැඩෙන්න පටන්. දැන් විවාහ ජීවිතයක් වුණත් පවතින්නේ ඒ දෙන්න අතර ඇති වෙන ප්‍රතිචාර මතනේ.
විවාහ වෙච්ච දවසේ ඉඳලා දෙන්නම ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියන එක නර කතා කරන්නෙත් නැහැ. ඒගොල්ලෝ කිසිම දෙයකින් කිසිම විදියක ඒගොල්ලෝ අතර කිසිම ප්‍රතිචාරයක් නැත්නම් ඒ විවාහය වැඩි කල පවතින්නේ නැහැනේ. ඒ දිගේ හමාර වෙනවා ටික කාලෙකින්. අන්න ඒ වගේ මේ අපි කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන තාක්කල් තමයි කෙලෙසුන් සමග දීගේ පවතින්නේ. යම් දවසක කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන්නේ නැති වුණොත් එහෙම කෙලෙස් දීගේ හමාර වනු ඇත. එතකොට ඒක හමාර කර ගැනීමේ මූලික පියවරක් විදිහට සමත භාවනාව කොහොමද උදව් කරගන්නේ කියන එක ගැන අපි කතා කළා. බොහෝ කාලයක් කෙලෙස් ඇති නොවීම පිණිස උදව්ව ගන්න එක ගැන. ඒ කියන්නේ බොහෝ කාලයක් කෙලෙස් ඇති නොවීම පිණිස උදව්ව ලබා ගැනීමට සමාධිය උදව් කරනවා. කෙටි කාලීන කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන එකට සීලය උදව් කරනවා. ප්‍රඥාව උදව් කරනවා. සම්පූර්ණයෙන් කෙලෙසුන් ගලවා දැමීම පිණිස. එහෙමනම් අපිට මේ කාලේ අවබෝධයක දැන් සාරිපුත්ත හාමුදුරුවෝ වගේ බොහෝම ප්‍රඥාගෝචර ශ්‍රාවකයෝ ඉන්නවා නම් මේ විදියට පිළිවෙලක් ඕනේ නැහැ. නමුත් වජිර මහත්තයා අද එහෙම ප්‍රඥාවන්ත මිනිස්සු නැහනේ. අද මිනිසුන්ට එහෙම තියුණු ප්‍රඥාවක් නැහැ. අද මිනිස්සු බොහෝම ක්‍රමානුකූලව අනුපූර්ව ශික්ෂාවකට අනුපූර්ව ක්‍රියාපටිපාටියකට ගිහින් අනුපූර්ව විදර්ශනා ක්‍රම වලට එකතු වෙන්න ඕන. ඒ නිසා අද ලංකාවේ මිනිස්සු අනිවාර්යෙන් සමාධිය දියුණු කරන්න ඕන. සමාධිය පිළිබඳ සමත භාවනාව පිළිබඳ මූලික පියවරේදී අපි හඳුන්වාගත්තේ ඔන්න ඔය කාරණා ටික. මේ කාරණා ඇත්තටම ප්‍රායෝගිකයි. මේවා දියුණු කළොත් මේවා හරියට දියුණු කළොත් හැබැයි සමහර සමාධියකේ සමතය කියලා මේ යෝග ක්‍රම හුරු කරනවා. ඒවායින් අපිට ප්‍රායෝගික ප්‍රතිඵල වලට එකතු වෙන්න ඒවායින් ඒ පුද්ගලයාගේ ලෞකික ජීවිතයට උදව්වක් තියෙන්න පුළුවන්. හැබැයි මේ අපි කතා කරන අපේ ඉලක්කයේ විමුක්තියට අදාළ මූලික වටපිටාව හදාගන්න නම් ඒවයින් කවදාවත් බෑ. ඒ නිසා අපිට තියෙනවා වැඩපිළිවෙලක් කෘත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ මම කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අපිට පුළුවන් සමාධිය ඔස්සේ මම කරන්න ඕන මොනවද කියන සාකච්ඡාවට අද එකතු වෙන්න. ඇත්තටම දැන් අපි පසුගිය වැඩසටහනේදීත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කළ දුන්නා මේ දැන් ප්‍රථම ධානයේ සිට මම හිතන්නේ ආකින්චඤ්ඤ ආයතනය ඊට පස්සේ නේව සංඥා නා සංඥා ආයතනය දක්වා අරූපාවචර ධ්‍යාන. අරූපාවචර ධ්‍යාන. දැන් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියලා ධ්‍යාන හතරක් තියෙනවා. අර ඔබතුමා දැන් ඔය කිව්වේ අරූපාවචර ධ්‍යාන. ඒතකොට ඒ අරූපාවචර ධ්‍යාන ගැන අපි කතා කරන්නෙම නැහැ වැඩිය. හැබැයි මේ වජිර මහත්තයා සමහර සූත්‍රවල ඒකත් කතා කරලා තියෙනවා. මේ දැන් ඔය ධ්‍යාන නිස්සේ වගේ සූත්‍රවල කියන්නේ පළවෙනි ධ්‍යානෙට ගිහින් කොහොමද නිවනට යන්නේ? දෙවෙනි ධ්‍යානෙට ගිහින් කොහොමද නිවනට යන්නේ? තුන්වෙනි එහෙම ගිහින් කියලා කියනවා අර අරූපාවචර ධ්‍යාන වලට ගිහින් කොහොමද නිවනට යන්නේ? අපි එච්චර යන්න ඕනේ නැහැ. හේතුව මේ අවශ්‍ය නම් අරූපාවචර ධ්‍යානෙට ගිහින් කොහොමද මේ දැන් නේව සංඥානා සංඥායතනෙට ගිහින් කොහොමද සංඥාව නැහැ කියන එක ඔස්සේ කොහොමද ශූන්‍යතාවයට එකතු වෙන්නේ? ඒ කියන්නේ නිවන කියලා කියන්නේ ආත්මයක් හෝ ආත්මසාරයක් නැහැ කියන එකනේ. දැන් ආකාසානං චඤ්ඤායතනෙට එකතු වෙලා ආකාශය අනන්තයි ගිහින් හිතින් බලාගෙන ගිහින් ශූන්‍ය වශයෙන්ම බලලා හිතේ ශූන්‍යතාවයට එකතු වෙලා මේකේ මොකක්වත්ම නැහැ, කොහෙවත්ම නැහැ, කිසිම සාරයක් නැහැ. මෙතන සම්පූර්ණ ශූන්‍යතාවයක්. ඒ දකින්න හිතත් ශූන්‍යයි කියලා තමන්ගේ පැත්තට හැරිලා විදර්ශනා කරන ක්‍රම ගොඩක් තියෙනවා. නමුත් අපි සමතේ කියන එක තැන්වල විස්තර කරන ගොඩක් තැන්වල තියෙන පළවෙනි ධ්‍යානයයි, දෙවෙනි ධ්‍යානයයි, තුන්වෙනි ධ්‍යානයයි, හතරවෙනි ධ්‍යානයයි. එතකොට ඒක රූපාවචර ධ්‍යාන. දැන් ඔබතුමා කිව්වේ අරූපාවචර ධ්‍යාන. නමුත් ඒකත් ඉතා නිවැරදි ක්‍රමයක්. මොකද අරූපාවචර ධ්‍යාන වලිනුත් විමුක්තියට එකතු වෙන්න පුළුවන්. නමුත් ඒක ගැන අපි වැඩි කතා කරන්නේ නැති හේතුවක් තියෙනවා. හේතුව තමයි පළවෙනි ධ්‍යානියවත් නැති කෙනෙක් කොහොමද නේව සංඥානා සංඥායතනෙට යන්නේ? අපි බලන්නේ දැන් අද ඉන්නවා මිනිස්සු පළවෙනි ධ්‍යානෙටවත් එකතු වෙන්න බෑ. ඒ කියන්නේ සමාධියේ සමත භාවනාවේ මූලික අදහසවත් බෑ. එතකොට එහෙම කෙනෙක් කොහොමද නිවනටපත් වෙන්නේ? එතකොට අපි එයාට එකතු වෙන්න ක්‍රමයක් වජිර මහත්තයා කියනවා. එයාට කියනවා උපචාර සමාධියට සමවදින්න කියලා. ඒක පළවෙනි ධ්‍යානෙටත් වඩා පහළ තියෙන එකක්. උපචාර සමාධිය. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානෙටම ගිහින් නැහැ. පළවෙනි ධ්‍යානෙට හිට වෙලා ඔන්න මෙන්න කියලා. ඒ කියන්නේ හිත දුවන්නේ නැහැ. දැන් හොඳට 100 පවත්වගෙන ඉන්න පුළුවන්. හිත විසිරෙන්නේ නැහැ. අනේ එහෙම මට්ටමක් පවතිනකොට ඒකට අපි කියන උපචාර සමාධිය කියලා. අනේ උපචාර සමාධියට ගිහින් විදර්ශනා කරන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. ඒතර උපචාර සමාධියවත් නැති කෙනෙක් කොහොමද පළවෙනි ධ්‍යානෙට යන්නේ? ඒතර පළවෙනි ධ්‍යානෙවත් නැති කෙනෙක් කොහොමද අර ටික ගැන කතා කරන්නම දෙයක් නැහැ නේ. ඒ නිසා අපි වජිර මහත්තයා පුළුවන් තරම් උත්සාහ කරනවා මූලික බුදුරජාණන් වහන්සේගේ කතාවේ අර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වලින්ම සමාධිය දියුණු කරගෙන සමත භාවනාවත් එක්ක එකතු වෙන්නේ කොහොමද කියන කතාවට උනන්දු. දැන් අපි රූපාවචර ධාන සහ අරූපාවචර ධාන පිළිබඳව පැහැදිලි කරගත්තයින් පස්සේ දැන් ಭಾರತೀಯ සමාජයේ හැමෝනේ රූපාවචර ධාන හතර ලැබලා අරූපාවචර ධාන හතරත් ලැබපු අය මේ නිවන පිළිබඳව අවබෝධයක් නැතුව අනවබෝධයෙන් කල් ගෙවුවා. බොහෝ තවුසන් හිටියා
මේ ධ්‍යාන 8 ලබාගෙන එතනින් ඊළඟ පියවර කුමක්ද කියලා හොයාගෙන යන මේ විමුක්ති සාධනය කොහෙද කියලා හොයාගෙන යන ගමනක් නැතුව. හැබැයි බුදුරජාන් වහන්සේගේ පහළවීමත් එක්ක බොහෝ පිරිසකට අර වැසිලා තිබුණු දොර විවර වෙලා නිර්වාණය පිළිබඳව අවබෝධය හොයාගෙන යන්නට පුළුවන්කම ලැබුණා. දැන් අපි සමත භාවනාවේ දැන් මුල් පියවර පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට හඳුනන්නේ දැන් අපි දැන් කර්මස්ථාන කියලා අදහසක් තියෙනවනේ සමත භාවනාවේ. දැන් මේ මොනවද කර්මස්ථාන කියලා කියන්නේ? අපි පුළුවන් තරමට මේක විස්තර කරගන්න උත්සාහ කරමු පියවරෙන් පියවර. දැන් කර්මස්ථාන 40ක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. මොකද්ද මේ කර්මස්ථාන? ඇයි එය එහෙම හඳුන්වන්නේ? ඔව් ඒ වගේම දැන් ඔබතුමා ඒක ඉතාම වැදගත් දෙයක්. ඒ වගේම අර ඔබතුමා කියපු දෙයකට එකතු කරන්නත් ඕන දෙයක්. හේතුව අර දැන් ಭಾರತೀಯ ක්‍රමවල ඔබතුමා කියන්නේ දැන් රූපාවචර අරූපාවචර ධ්‍යාන තිබුණා. නමුත් ඒගොල්ලන් හම්බුන්නේ නැහැ මේ බුදුහාමුදුරුවෝ හොයාපු දේ හම්බුන්නේ නැහැ කියලා. ඒකටත් හේතුවක් තියෙනවා. ඒ කියන්නේ ಭಾರತೀಯ මිනිස්සු බොහොම හිත දියුණු කරගත් අය. දැන් ඒක අපිට හොඳටම තේරෙනවා මේ හිත දියුණු කිරීම ගැන කියද්දී විශාල පිරිසක් මේ පණිවිඩය වටේ එකතු වෙනවා. දැන් සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළාම කුරුරට කම්මාස ධම්ම කියන නියම් ගමේදී වජිර මහත්තයා සතිපට්ඨානෙ දේශනා කළා. මිනිස්සු ලින්තොටේදී කතා කළේ සතිපට්ඨානෙ ගැන. අම්බලමට එකතු වෙලා රෑ අම්බලමට තැනින් තැන එන මිනිස්සු ඉන්නවා. එහෙට මෙහෙට ගමන් බිමන් යන අය රාත්‍රිය ගෙවා ගන්න තැනක් නැතුව. ඒත් අම්බලමේ වාඩි වෙලා අම්බලමේ පිළ උඩ ඉඳලා මිනිස්සු කතා කළේ මම මේ දවස්වල කරන්නේ ධාතු මනසිකාරය. ඔයා මොනවද මේ දවස්වල කරන්නේ? එතකොට එයා කියනවා මම මේ දවස්වල ආනාපාන සති භාවනාව කරනවා. දැන් මොකක්ද ඔයා මේ දවස්වල ඔයාගේ ආධ්‍යාත්මික තලයේ මොකක්ද? මට පුළුවන් දෙවෙනි ධ්‍යානෙ. දැන් මම නම් දැන් මේ දවස්වල මෙන්න මෙතන ඉන්නේ කියලා. දැන් බලන්න මේ කතාව කොච්චර සුන්දර කතාවක්ද. ඒ කියන්නේ ඒ කාලේ හිත දියුණු කරපු අය දියුණු කිරීම පිණිස උනන්දුවක් තිබුණ අය ඉඳලා තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලේ ಭಾರತೀಯ ගුරුකුලවලට නිවන හම්බ වුන්නේ නැත්තේ ඇයි? විශාල දාර්ශනික සාකච්ඡාවක් කරන්න ඕනේ. එච්චර හිත දැන් බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට රූපාවචර ධ්‍යාන තිබුණා අරූපාවචර ධ්‍යානත් තිබුණා. ඒවා හොයාගත්තා නම් ඒගොල්ලෝ නිකම්ම අය වෙන්න බෑනේ. හිත දියුණු කරන්න පුළුවන් කියන කතාව කළේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි. ಭಾರತයේ හිටපු අය කිව්වා හිත දියුණු කරන්න පුළුවන් කියලා. මොකද ඒගොල්ලෝ හිත දියුණු කරලා බලලා තිබුණා හිත දියුණු කරන්න පුළුවන් බව. ඒ නිසා ಭಾರತೀಯ ඉගැන්වීම් වල හිත දියුණු කරන්න පුළුවන් කියලා තිබුණත් ඇයි නිවන හම්බ වුන්නේ නැත්තේ? නිවන හම්බ වුන්නේ නැත්තේ ඔය අෂ්ට සමාපatti කියන්නේ රූපාවචර සහ රූපාවචර ධ්‍යාන 4-4-8යිනේ. අෂ්ට සමාපatti වලින් 9 වෙනි සමාපත්තිය උනාට නිරෝධ සමාපත්තිය. සියල්ල නිරුද්ධ කිරීමෙන් උපදින සමාපත්තිය අකුප්පා චේතෝ විමුක්තිය කියලා අපි එකට කියන්නේ. ඒක හම්බ වෙන්නේ 9 වෙනි තැන නෙමෙයි වජිර මහත්තයා. ඒක හම්බ වෙන්නේ රූපාවචර ධ්‍යානත් අරූපාවචර ධ්‍යානත් මැද. ඒ කියන්නේ දැන් 8න් පස්සේ අපි උත්සාහ කරන්නේ 9ට යන්නනේ ආයෙ 7ට ඇවිල්ලා බලන්නේ නැහනේ. දැන් 7න් පස්සේ 8 හම්බ වුණාම කවුරුවත් ආයෙ 7ට එන්නේ නැහැ. මොකද එයා දන්නවනේ 7 වෙනි තැන මම හොඳටම බලලා තියෙනවා හිත පුහුණු කරලා තියෙනවා. ඉතින් 7න් පස්සේ වෙන 8න් පස්සේ මොකද්ද තියෙන්නේ කියලානේ හොයන්නේ. ಭಾರತೀಯ ගුරු ශ්‍රමණ කණ්ඩායම් කලේ 8න් පස්සේ 9ක් කොහේ හරි හම්බ වෙයි කියලා හෙව්වා. බුදුහාමුදුරුවෝ කලේ 8 වෙනි තැනටත් ගිහින් උන්වහන්සේ දැන් සංසාර මහා කුසලතාවයක් තිබුණ කෙනෙක් නෙමේ. මහා කල්ප අසංඛ්‍ය ගණන් වාක් ප්‍රනිදාන මනෝ ප්‍රනිදාන පුරාගෙන ආපු මහ විශාල මුනිවරයෙක් නේ බුදු කෙනෙක් කියන්නේ. මේ අහඹුල් සිද්ධියක් නෙමෙයිනේ මේ මිහිමත බුදු කෙනෙක්ගේ පහළවීම. මේ විශ්ව ධාතුව මත විලාබැස පවතින පරමාර්ථ සත්‍ය කලඹවා මතු කරගන්නවා කියන්නේ ඒක හම්බයක් නෙමෙයි. ඒතර උන්වහන්සේ ಭಾರತೀಯ හැමෝම කලේ 8න් පස්සේ 9 හම්බ වෙයි කිව්වා. උන්වහන්සේ බැලුවා 8න් පස්සේ 9 හම්බ වෙනවද කියලා. ඊට පස්සේ උන්වහන්සේ දැනගත්තා 8න් පස්සේ 9ක් හම්බ වෙන්නේ නැහැ කියලා. ඒක තමයි ඔය අපි දන්නේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා කියලානේ. ඔය වගේ ආධ්‍යාත්මික කතාවක් අපි දන්නේ නැහනේ. එතකොට උන්වහන්සේ බැලුවා 8න් 7ට ඇවිල්ලා ආයෙ ගිහින් ආයෙ 8ට යනවා. ඊට පස්සේ 8ට ගිහින් ආයෙ 7ට ඇවිල්ලා 6ට ඇවිල්ලා ආයෙ 6 7 8 උඩට යනවා. ඔන්න ඔහොම උඩට යනවා පහළ. ඕක තමයි අනුලෝම පටිලෝම කියන්නේ. උඩට යනවා පහළට යනවා උඩට යනවා. ඒ උඩට පහළට යනකොට තමයි උන්වහන්සේට රූපාවචර ධ්‍යානත් අරූපාවචර ධ්‍යානත් මැදදී නිරෝධ සමාපත්තියට සමවදින්නේ. අන්න එහෙම නිරෝධ සමාපත්තිය කියන එක ಭಾರತೀಯ ඉගැන්වීම් වලට හම්බුන්නේ නැත්තේ ඇයි කියන එකට මම ඔය අදහසක් කිව්වේ. අපිට පුළුවන් ඕන නම් නිරෝධ සමාපත්තිය ඊට ඉස්සරහට අපිට පුළුවන් සාකච්ඡා කරන්න. මොකද්ද නිරෝධ සමාපත්තිය කියන්නේ? කොහොමද නිරෝධ සමාපත්තියට සමවදින්නේ? නිරෝධ සමාපත්තියට සමවදිනකොට මොකද්ද පුද්ගලයා තුළ නිරුද්ධ වෙන සංස්කාරය මොකද්ද? ඇයි ආය උපතක් කරා යන්නේ නැති වගේ කතාවකට අපිට සාකච්ඡාවක් එකතු වෙන්න පුළුවන්.
දැන් ඔබතුමා මතු කරන කාරණය ඊටාම වැදගත් කාරණයක්. දැන් අපි බුද්ධ දේශනාව පැහැදිලි කරනවා නිශ්චිතව සමාධියට අදාළ නිමිති ටික. සමත භාවනාව කියලා අපි කතා කරනවා. මොකක්ද සමත භාවනාව කියලා කෙනෙක් ඇහුවොත් එයාට බුදුරජාණන් වහන්සේ නිශ්චිත ලකුණු ටිකක් පෙන්වනවා. ඒක තමයි සම 40 කර්මස්ථාන කියන්නේ. ඒ කර්මස්ථානය කියලා කියන්නේ නිවන කරා පුද්ගලයා එකතු කිරීම පිණිස සූදානම් කරන නිමිත්තට. අපි කියනවා සමාධිය සමතේ උපදවන සමතේට නිමිත්තක් ගන්නවා. දැන් අපි ඉස්සෙල්ලා කියවනේ දැන් විදර්ශනාව පැත්තේ අදහස ගියවර වැඩසටහනේ අපි එක අදහසක් කිව්වා සම්මා සමාධිය උපදවා ගන්න නම් සම්මා සමාධියේ නිමිත්ත තමයි සතිපට්ඨානය කියලා. ඔබතුමාටත් මතක ඇති සම්මා සමාධි නිමිත්ත සතිපට්ඨානික සම්මා වායාමයෙන් දියුණු කරන එකට තමයි සමාධිය දියුණු කරනවා කියන්නේ. එතකොට විදර්ශනාවේ නිමිත්ත සතිපට්ඨාන. අනිත් වගේ සමතේ නිමිත්ත තමයි ওই කර්මස්ථාන 40. ඒක තියෙනවා දස අනුස්සති භාවනා. ඒ වගේම දස අසුබ භාවනා. ආහාරේ පටික්කුල සංඥාව වගේ දේවල්. ඊට පස්සේ අපිට තව තැනකදී ඊතා ප්‍රබල නියෝජනයක් හම්බ වෙනවා ඔය වර්ණ කසින වඩන වගේ ක්‍රම. හැබැයි මේකේ මේ ඔක්කොම දිනු කරන්න ඕනේ. දැන් කෙනෙක් අහන්න පුළුවන් හරි සමත භාවනාව නම් එයා කොච්චරක් කර්මස්ථාන දිනු කළොත්ද සමාධිය කරන්නේ එකක් දිනු කළොත් එච්චරයි. හැබැයි මේ එකම ක්‍රමයක් හැමෝටම හරියන්නේ නැහැ. මොකද ඒ පුද්ගලයන්ගේ චරිත ස්වභාවය වෙනස්. දැන් ඔබතුමාගේ චින්තන නානත්වයත් මගේ චින්තන නානත්වයක් ඒකත්වයක් නෙමෙයි. නානත්වයේ නිසානේ අපි දෙන්න අතර විවිධත්වයක් තියෙන්නේ. චින්තන නානත්වයක් තියෙන නිසා ඔබතුමාට හරියන කර්මස්ථානෙ මට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි සමත භාවනාව දියුණු කරනකොට ගුරුවරයෙක් අවශ්‍ය වෙන්නේ. නැත්නම් මේ මනස අවුල් වෙනවට නෙමෙයි. හොඳ ගුරුව දැන් නම් මේ කාලේ ගුරුවරු හොයන්න එපා කියලා මං කියන්නේ. මේ කාලේ මොකද මේ කාලේ ගුරුවරුත් අනාතයි. ඒකේ හේතුව තමයි මේ ගුරුවරයා දන්නේ එයා හුරු කරපු ක්‍රමය. ඒතකොට එයා හුරු කරපු ක්‍රමේ ලෝකෙටම කියන්න යනවා. සමහරට එයාගේ වගේ කෙනෙක් හම්බුනොත් ඒක හරියයි. එතකොට මමයි ඔබතුමයි දෙන්න අතර පවතින චින්තන විවිධත්ව නිසා මං කරපු ක්‍රමෙම ඔබතුමාට කිව්වොත් එimhe ඔබතුමා ලොකු අමාරුවක වැටෙනවා. ඒ නිසා ඒ විවිධත්වයට හරියන්න තමයි කර්මස්ථාන 40ක්ම තියෙන්නේ. ඒ 40ට අදාළ විදියට අපිට ක්‍රමානුකූලව පුහුණු කරන්න පුළුවන්. ඒ 40න් ටික ටික පුහුණු කරලා බලන්න පුළුවන් මගේ හිත වැඩෙන්නේ කොතනද කියලා. ඒ නිසා අපි කර්මස්ථාන 40ම කතා නොකලත් අපි උත්සාහවත් වෙන්න ඕන. ඔතන තියෙන ওই කර්මස්ථාන 40ම ප්‍රායෝගික තලයට ගේන්නත් බෑ. ඒවා ಭಾರತයේ තිබ්බ දේවල්. ಭಾರතයේ මිනිස්සු පුහුණු කරපු ඒවා. එතකොට දැන් දස කසින භාවනා ගැනීම ගත්තට පස්සේ ඒවා මේ අද දියුණු කිරීම පිළිබඳ ප්‍රායෝගිකත්වයේ පිළිබඳ විශාල ගැටලු ගොඩක් තියෙනවා. හැබැයි මෙතන දියුණු කරන්න පුළුවන් පුද්ගලයාට ඔය දස අසුබ භාවනා, ඒ වගේම දස අනුස්සති භාවනා වගේ දේවල් දියුණු කරන්න පුළුවන්. මම කියන්නේ ඔබට කර්මස්ථාන 40 ඉගෙන ගන්න එපා. ඔය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන භාවනා වලින් වඩාත් ලං වෙන්න මෙත්තාව සහ කරුණා කියන භාවනා දෙකෙන් එකක් තෝරගන්න. ඒ වගේම මම ඔබට යෝජනාවක් විදියට කරනවා. ඔබ මේ කියන කතාව එකතු වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අනුස්සති භාවනාවක් දියුණු කරන්න. ඒ ඇති. අනුස්සති භාවනාවක් දියුණු කරන්න. ඒත් එක්ක මේ කර්මස්ථාන 40න් ප්‍රධාන 4ක් දියුණු කරන්න. ඒ තමයි බුද්ධානුස්සතිය දියුණු කරන්න. ඒ කියන්නේ නිවන කරා එකතු වෙන එකනේ අපේ ඉලක්කය. අපිට උවමනාව තියෙන්නේ පළවෙනි ධ්‍යානෙට යන්න නෙමෙයිනේ. අපි හැම ශ්‍රාවකයෙක්ගේම අදහස වජිර මහත්තයා මේ බුදුරජාණන්සේ වදාළ විමුක්තියට කොහොමද එකතු වෙන්නේ? උන්වහන්සේ වදාළ නිර්වාණ ධාතුවත් එක්ක සමවදින්නේ කොහොමද? ඒ නිසා මම ඔබට කියන මේ අනුස්සති භාවනාවලින් ප්‍රධාන භාවනා 4ක් හොඳට බුද්ධානුස්සතිය දියුණු කරන්න. එතකොට සද්ධා ඉන්ද්‍රිය බලවත් වෙලා සද්ධා විමුක්ත ස්වභාවයකට හිතපත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෛත්‍රිය හොඳට දියුණු කරන්න. මේ 40න් මම කියන්නේ. එතකොට මෛත්‍රිය දියුණු කිරීම හැම බුද්ධ ශ්‍රාවකයෙකුටම වැදගත්. ඊළඟට අසුබ භාවනාව දියුණු කරන්න. එතකොට සුබ නිමිත්ත පිළිකුල් වුණාට පස්සේ තමයි මේ කාමයන්ට බැහැ ගන්න නැති තැනක. මොකද ආද මිනිස්සු හරියට කාමයන්ගෙන් බැට ගන්න. බුද්ධානුස්සතියයි මෛත්‍රියයි අසුබයයි ඊළඟට මරණ සතිය දියුණු කරන්න. ඒ මරණ සතිය හොඳට දියුණු කරගෙන යන්න. ඔන්න ඔය 4 හොඳට දියුණු කරන්න. ඔය 4 දියුණු කරගෙන යන ශ්‍රාවකයෙකුට මූලික පියවරේ අර කර්මස්ථාන 40න් ගොඩනගාගත්ත ප්‍රධාන රැකවරණය සමාධිය පිණිස මූලික අතිවාරමක් එයාට ගොඩනගාගෙන එයාගේ හිත මිදීමේ ස්වභාවයට පත් කරගන්න පුළුවන්, සමාධිය උපදව ගන්න පුළුවන්. දැන් අවබෝධය පිණිස හඳුනන දැන්
අවබෝධය පිණිස දැනගැනීම පිණිස අපි මේ සාකච්ඡාව හොයාගෙන ඉදිරියට ගමන් කරනකොට ගවේෂණය කරනකොට අපි දැන් බුදුගුණ භාවනාව පිළිබඳව සාකච්ඡා කළා. අනුස්සති භාවනාවක් ඉතාම දීර්ඝ විස්තර සහිතව සාකච්ඡා කළා. දැන් අර ඔබ වහන්සේ සඳහන් කරපු දස කසින භාවනා ප්‍රායෝගික නොවන තලයේ පිහිටා තිබෙන දේවල් කියලා කිව්වා. දැන් එහෙම අවස්ථා 10ක් පිළිබඳව විස්තර කරනවනේ හැමෝම. දැන් එහෙම මේ ආලෝකය ආකාශය වගේ දේවල් අරමුණු කරලා කෙනෙකුට හිතට සංවරයක් දෙන්න, හිතට ඒකාග්‍ර බවක් දෙන්න කොහොමද පුළුවන්කම ලැබෙන්නේ? ඇත්තටම මේ දැන් ආලෝකය වගේ එකක් උපදවා ඇත්තටම ආලෝක ඒවා හරි වැදගත් දේවල්. මේ දැන් ආලෝකය එහෙම උපදවාගෙන පළවෙනි ධ්‍යානෙට යන්නේ නැතුව විදර්ශනා කරන ක්‍රම තියෙනවා. දැන් ඒක හැමෝටම උපදින්නේ අන්න ඒක. දැන් ආලෝක කසිනේ දියුණු කරනකොට මේ තමා තුළ මහ විශාල ප්‍රභාස්වර ආලෝකයක් විහිදෙන බව Tamanට තේරෙනවා. ඒ ආලෝකේ වශී කරගන්න පුළුවන්. ඒ ආලෝකේ වශී කරගන්න පුළුවන්. ඒ ආලෝකයේ ඇත්තට මේ ආලෝකයේ භාවනා අරමුණ තුල ඉන්නකොට ආලෝකේ ඉලක්ක කරගෙන භාවනා කරනවා. ආලෝකයේ අරමුණ ආලෝකය. ආලෝකයේ ඉලක්ක කරගෙන භාවනා කරනකොට ඒ ආලෝකේ වශී කරගන්න පුළුවන්. විශාල ආලෝකයක් ආධ්‍යාත්මිකව පවතින බව Tamanට තේරෙනවා. ඒක ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නැහැ. ඒ ආලෝකේ ඊට පස්සේ වශී කරගත්තාම ඒ ආලෝකේ උතුර පැත්තට යවන්න පුළුවන්. ඒතර උතුර පැත්තට යන්න හිතනකොට ඒ ආලෝකේ උතුර පැත්තට යනවා. දකුණු පැත්තට. ඒ ආලෝක නිමිත්ත තුල විතරයි හිත පවත්තන්නේ. ඒකෙන් චිත්ත ඒකාග්‍රතාවයටපත් වෙනවා. ඊට පස්සේ ආලෝකයේ උතුර පැත්තට යවන්න පුළුවන්, දකුණු පැත්තට යවන්න පුළුවන්, උඩට යවලා බලන්න පුළුවන්. ඒ තමන් ඒක වශී කරගන්න ක්‍රම තියෙනවා. ඊටාම සංකීර්ණ ක්‍රමයක් මම මේ අකුලලා කියන්නේ. ඊට පස්සේ ආලෝකයේ එක්තරා තැනකදී එකතු වෙනවා ආලෝකය සම්පූර්ණයෙන්ම Tamanගේ හදවත තුල තියාගෙන ඒ ආලෝකයේ ඉලක්ක කරගෙන යම් වෙලාවක අපට පුළුවන් ඒ පුද්ගලයාට සමාධිය දියුණු කරන්න. එතකොට ආලෝකයේ ඉලක්ක කරගෙන පුද්ගලයා සමාධිය දියුණු කරන තැනකට එකතු වෙනවා නම් සමාධිය වඩන තැනකට එයාගේ හිත එකතු වෙනවා නම් ඒ ආලෝකයේ මත හිත එකඟ වෙච්ච තැනක එකඟ වෙච්ච හිත තුල අපට පුළුවන් ක්‍රමානුකූලව හිත දියුණු කරලා අවබෝධයේ පැත්තට එකතු වෙන්න. ඒක ඊටාම වැදගත් ක්‍රමයක්, අවබෝධාත්මක ක්‍රමයක්. ඒක ඊටාම නිශ්චිත, ඊටාම ලස්සන හැඩයක් තියෙන ක්‍රමයක්. කසින භාවනා වලින් අවබෝධයේ පැත්තට යනවට වඩා මම කියන්නේ පළවෙනි ධ්‍යානය තුලින් අවබෝධයේ පැත්තට යන එක ලේසි කියලා. ඒ නිසා මම ආලෝක සංඥාවවත් දියුණු කරන එක ගැන මගේ වැඩි ප්‍රසාදයක් නැහැ. ඒකට හේතුවක් තියෙනවා වජිර මහත්තයා. හේතුව තමයි ඒ ආලෝක සංඥාව හැමෝටම උපදින්නේ. හැබැයි පළවෙනි ධ්‍යානය කියන එක හැමෝටම උපදව ගන්න පුළුවන්. ඒ නිසා අර කසින භාවනාව වලින් ආලෝක සංඥා උපදව ගන්න ඕනේ. ඒ උපදවගත් ආලෝක සංඥාව තමයි උතුරට දකුණට යවලා වශීකృత භාවයට පත් කරගන්නේ. ඊට පස්සේ ඒක හදවත තුල තැම්පත් කරගන්නවා. ඒ හදවත තුල ආලෝකයේ ප්‍රභාස්වරව විහිදෙනකොට ඒ විහිදිච්ච හිතක් තුල සතිපට්ඨානෙ දිනු කරනවා. එහෙම එකක් පුළුවන්. හැබැයි ඒක හැමෝටම උපදින්නේ නැති නිසා ඒක ප්‍රායෝගික නෑ. හැබැයි පළවෙනි ධ්‍යානය කියන එක හැමෝටම උපදව ගන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් ගැන කතා කරන්න ඕනේ. එහෙමයි. දැන් අපි මේ ඔය දැන් අනවබෝධය තියෙනනේ බොහෝ අයට. දැන් ආලෝකය උපදිනවා කියලා ගම ආලෝකය ඕනෑම මොහොතක හරි උත්සාහ කරොත් ආලෝකය උපදවා ගන්න පුළුවන්. හැබැයි සැනින් අතුරු දහන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ආලෝකය උපදවාගෙන සමාධියට හිතපත් කරගත්තොත් සමහරවිට අද උපදින්න පුළුවන්, හෙට නොඋපදින්න පුළුවන්. එතකොට මන්දෝත්සාහී වෙන්න පුළුවන්. සමහරවිට අතුරුදහන් වෙලාම යන්න පුළුවන්. අනිත් එක තමයි වජිර මහත්තයා දැන් ආලෝකය හැමෝටම උපදින්නෙම නැහැ. මම දැකලා තියෙනවා 100ක් ගත්තොත් 100න් එක්කෙනෙකුට විතර ආලෝක සංඥාව උපදිනවා. නමුත් ඒ ආලෝක සංඥාව උපන්නොත් ඒ උපන් ශ්‍රාවකයා ඒ ආලෝක සංඥාව තුල පිහිටා ඒ ආලෝක සංඥාව මතම පිහිටලා එතන එයා තුල ඇති වෙන රූපගත වීම, වේදනාගත වීම, සංඥාගත වීම, සංකාර. ඒ කියන්නේ ආලෝක සංඥාව කියන්නේම සංඥා ස්කන්ධයක පහළ වීමක් නේ. ඒක ගැඹුරු කතාවක්. ආලෝකය කියන්නේ ඒ කියන්නේ තමා තුළ පහළ වෙන සංඥාව සත්‍ය වශයෙන් පවතින එක නෙමෙයිනේ. ඒතකොට තමා තුළ සංඥාගත වීමක් තියෙනවා. ඒ ආලෝක සංඥාව මතම හිත පිහිටාගෙන ඉන්න එක නිසා ඇස කන නාසය දිවකය මනස හරහා සිතුවිලි ගලන්නේ. ඒ සිතුවිලි ගලන්නේ නැතිකම නිසා එයා තුළ උපදිනවා ප්‍රීතියක්. ඒකට අපි කියනවා තමා තුළ සුඛ වේදනාවක් ඇති වෙනවා. වේදනා ස්කන්ධයක පහළ වීමක්. ඊට පස්සේ ආලෝක සංඥාව ඇති බවට සිතුවිලි හිතට ගලනවා. එතන තියෙන සංකාරගත වීමක්.
ඊට පස්සේ එතන තියෙනවා දැන් ආලෝකයේ පවතින තමන්ගේ හදවත තුළ ආලෝකයේ පිහිටවාගෙන ඒ දිස බලාගෙන ඉන්නකොට වජිර මහත්තයා එතන රූපස්කන්ධයේ වෙනස්කමක් පේනවා රූපගත වීමක්. මෙන්න මේ විදියට මෙතනත් සිද්ධ වුණේ මේ මම ආලෝක සංඥාව දියුණු කරනවා කිව්වට ආලෝක සංඥාව මා තුළ වැඩෙනවා කියලා මම කතා කළාට මෙතන සිද්ධ වෙන්නේ ස්කන්ධ ටිකක ඇතිවීමක් නැතිවීමක් කියලා බලලා ආලෝක සංඥාවට එකතු වෙලා විපස්සනා කරන ක්‍රමයක් තියෙනවා. හැබැයි ඉතින් ඒක උපන්නේ නැති වුණොත් යම් ශ්‍රාවකයෙකුට මේ සම්පූර්ණ වැඩ පිළිවෙල අයින් වෙන්න පුළුවන්. අර පුතුමා වැදගත් දෙයක් කිව්වා. ඒ තමයි අද තියෙන ආලෝක නිමිත්ත හෙට නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අවදානමට යන්නේ නැතුව අපිට පුළුවන් සමාධියෙන් උදව්ව ගන්න. ඔව් දැන් මේක හඳුරන්නේ මේ දැන් කියවාගෙන යනකොට කෙනෙක්ට දැන් දස කසින භාවනා කියලා කියවගෙන යනකොට මේ මැටි ජලය ගින්න සුළඟ මෙහෙම එනකොට මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මැටි දිහා බලාගෙන නිමිති හදා ගන්නවා කියලා. එතකොට ජලය දිහා බලාගෙන නිමිති හදා ගන්නවා කියලා. ගින්න දිහා බලාගෙන නිමිති හදා ගන්නවා කියලා. දැන් ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීමෙන් තමයි අවබෝධ වන්නේ. දැන් මට පවා අවබෝධ වුණේ නෑ එහෙම නිමිති හදා ගන්න එක නෙවෙයි මේ කසින භාවනාව කියලා කියන්නේ කියන කාරණාව. එතකොට දැන් අපි අසුබ භාවනා කියන අදියරට ගියොත් එතනත් කර්මස්ථාන කිහිපයක් තියෙනවානේ. එතකොට මේ කොහොමද මේ අසුබය මෙනෙහි කරන්නේ? වහන්සේ අපිට කලිනුත් පැහැදිලි කළා අසුබය මෙනෙහි කළ යුතු තැන් තියෙනවා කියලා. අසුබය මෙනෙහි කළා කොහොමද සිත සමාධිගත කරගන්නේ? වජිර මහත්තයා දැන් තවත් ටිකක් අර දැන් උතුමා ටිකක් කසින භාවනා ගැනම කතා කරපු නිසා ඒක ඉතා හොඳ දෙයක්. මේ දැන් අර ඒකේ තියෙනවා දැන් මැටි දිහා බලලා ගින්න දිහා කෙනෙක් අහන්න පුළුවන් ඇත්තටම නේද? දැන් මේවා ඇයි එහෙම යොදලා තියෙන්නේ කියලා. එතකොට මේ පදාර්ථ තමයි මේ කයෙත් තියෙන්නේ. මේ කයේ තියෙන පඨවි ධාතුවත් මැටි වල තියෙන පඨවි ධාතුවත් එකක් ධාතුවක් විදියට ගත්තොත්. එතකොට ගින්නේ තියෙන තේජෝ ධාතුවත් මේ ශරීරය අල්ලනකොට තියෙන උණුසුමත් එකක්. දෙකක් නෙමෙයි. එතකොට දැන් අපි හිතමු හුළඟ කියලා. හුළඟ තුල තියෙන වායෝ ධාතුවත් මේ ශරීරේ වායෝ ධාතු 6ක් තියෙනවා. උද්ධංගම වායෝ ධාතුව, අදෝගම වායෝ ධාතුව, කුජ්ජසය වායෝ ධාතුව, ආස්වාස ප්‍රාස්වාස වායෝ ධාතුව කියලා අපි ධාතු කොටස් 6ක් කතා කරනවා. එතකොට මේ ශරීරයේ තුල ඒ කියන්නේ උද්ධංගම වායෝ ධාතුව නිසා තමයි ඉක්කාව වගේ දේවල් එන්නේ. අදෝගම වායු ධාතුව නිසා තමයි මල පහ මූත්‍රා පවා ආහාර පවා පහළට තල්ලු කරන්නේ. කුච්චසේ වාතයේ කොට්ටාසේ වායු ධාතුව කියලා බඩවැල් අතර හැසිරෙන වාතයකුත් බඩවැල් වලින් පිට හැසිරෙන වාතයකුත් ගැන කතා කරනවා. ආස්වාස ප්‍රාස්වාස වාතය කියලා අපි කතා කරනවා. අපි ආස්වාස ප්‍රාස්වාසයෙන් තමයි මේ අපේ කය පැවැත්ම තහවුරු වෙන්නේ. ඕකේ තව තියෙනවා අංගමංගානුසේ වායෝ ධාතුව කියලා. මේ සියලු චලනයන් සිද්ධ වෙන්නේ වායෝ ධාතුව නිසා. මම අත හොලවනවා නෙමෙයි වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනවා කියලා ගැඹුරු කතාවක් බලලා මෙතන මේ සත්‍යයේ පුද්ගලයෙක් නෑ. මෙතන මේ වායෝ ධාතු ටිකක් ක්‍රියාත්මක වෙනවා කියලා බලන්න පුළුවන්. ඕක බාහිර වායෝ ධාතුවත් එක්ක සම කරලා බලනවා. එළියේ තියෙන හුළඟේ තියෙන වායෝ ධාතුවත් මේ ශරීරයේ පවතින වායෝ ධාතුවත් අතර අඹමල් රේණුවකවත් වෙනසක් නැහැ කියලා විශ්ව සමතාවයකින් දකින්න තමයි කසිනේ පාවිච්චි කරන්නේ. දැන් මේ කය පිළිබඳව ඕලාරිකව වජිර මහත්තයා තියෙනවා මම මගේ ආත්මය කියලා හැඟීමක්. ඒකට අපි කියනවා තණ්හා මාන දෘෂ්ටි කියලා. මම මගේ ආත්මය කියලා හැඟීමක් අපි තුල පවතිනවා. ඒ තණ්හා මාන දෘෂ්ටි කියන ස්වභාවයේ පදනම් කරගෙන තමයි පුද්ගලයාගේ පැවැත්ම තහවුරු වෙන්නේ. ඒ කියන්නේ සංසාරයේ සැරිසරන්නේ ওই ආත්ම දෘෂ්ටිය තියෙනකන් විතරනේ. මගේ ආත්මය කියන එක තියෙනකන් විතරනේ. එතකොට මෙතන මම කියලා කියන එක ASCII තියෙන වායෝ ධාතු කොටස් 6ක්. වායෝ ධාතු. ඒතර වායෝ ධාතු කොටස් 6ක් විතරක් නෙමෙයි. අර මැටි වල තියෙන පඨවි කොටස් 20කුයි, අර වතුරේ තියෙන ආපෝ කොටස් 12කුයි, අර ඔබතුමා කිව්වේ අර ගින්නේ තියෙන උණුසුමට සම්බන්ධ කොටස් 4කුයි, හුළඟේ තියෙන වායෝ කොටස් 6කුයි තමයි මේකේ තියෙන්නේ. ඒතකොට දැන් මේකේ තියෙන්නේ මගේ ආත්මය කියලා මේ ඕලාරික ඝන සංඥාවට හිතුවට මෙතන තියෙන්නේ බාහිර හුළඟේ පවතින වායෝ ධාතුවයි මේකේ පවතින වායෝ ධාතුව එකම සමතාවයක්. ඕකට කියන්නේ අජ්ජත් වායෝ ධාතු, බාහිර වායෝ ධාතු, වායෝ ධාතු රේවේසා. මේක දෙකම එකම වායෝ ධාතුවක් මෙතන ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ වායෝ ධාතුව විශ්වයේ තියෙන එකත් එකයි නම් මා තුල ක්‍රියාත්මක වෙන එකක් එකයි නම් මේ කයට නේද මගේ ආත්මය කියලා අහුවෙලට මේක මොන්න මෝඩ වැඩක්ද කියලා යථාර්ථවාදීව බලනකොට ආත්මීය දෘෂ්ටිය
මේ කය පිළිබඳව අට තැනකදී බැඳෙනවා ඡන්දය, රාගය, නන්දිය, තෘෂ්ණාව, උපය, උපාදාන, අබිනිවේෂ, අනුසය කියලා තැන් 8කදී පුද්ගලයා බැඳිලා යනවා මේ කයට. ඒ අටම ගැලවෙන්න පටන් ගන්නවා. අනේ ගැලවීම පිණිස තමා තුළ පවතින වායෝ ධාතුවත් බාහිර වායෝ ධාතුවත් එකම ධාතුවක් කියලා බලන්න තමයි අර කසින භාවනාවල විවිධ කසින නිමිති කියන්නේ. මම මේ උදාහරණයක් කිව්වේ. අපිට ඉස්සරහට පුළුවන් විශාල සාකච්ඡාවක් ගොඩනගන්න කසින භාවනාවලින් විතරක්. නමුත් ඒවට වඩා ප්‍රායෝගික තලයේ අපිට වඩාත් හුරු වෙච්ච භාවනා ක්‍රම බොහොමයක් තියෙන නිසා අපිට ඒවත් එක්ක එකතු වෙන්නත් පුළුවන්කම තියෙනවා. දැන් ඔබතුමා අහපු කාරණේ අසුබය සම්බන්ධව. එතකොට මේ අසුබ භාවනාවල අපි මේ අසුබය දියුණු කරන්නේ පුද්ගලයා තුළ මේ කයේ යථාර්ථය අවබෝධ කරගන්න. දස අසුබ වලින් අපි උත්සාහ කරන්නේ මේ අසුබයම නිමිත්තක් විදියට මෙනෙහි කරලා මේ සුබසාරය පවතින තාක්කල් තමයි වජිර මහත්තයා පුද්ගලයාගේ සාංශාරික ජාලයත් එක්ක නැවත එකතු වෙලා ඉන්නේ සුබසාරයේ තියෙන නිසා. එතකොට මේ සුබසාරයෙන් අපි ලෝකෙම පිළිගන්නවා. ඒකට අපි කියන්නේ අභිනන්දනය කරනවා කියලා. සුබ සංඥාව තියෙන තාක්කල් විතරයි වජිර මහත්තයා අපි ලෝකේ අභිනන්දනය කරන්නේ. ලෝකේ අභිවදනය කරන්නේ සුබ සංඥාව තියෙනකන් විතරයි. කියන්නේ සතුටින් අපි කතා කරන්නේ ලෝකයේ ගැන. රූප ගැන, ශබ්ද ගැන, ගඳ සුවඳ ගැන, රස පහස ගැන. මේවා ගැන අපි සතුටින් කතා කරන්නේ ඇයි? මේවා ගැන අපි සතුටින් කතා කරන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. මේවා ගැන සතුටින් කතා කරන්නේ එකම දේ සුබ සංඥාව. අජ්ජෝසාය තිට්ඨති වශයෙන් මේ බාහිර ලෝකෙට අපි ගිලිලා ඉන්නවා, බැහැගෙන ඉන්නවා. මගේ ආත්මය කියලා මේවා හරි ලස්සනට පිළි අරගෙන ඉන්නවා. ඒවට අපි කියනවා අජ්ජෝසාය තිට්ඨති කියලා. ඒක පැනවෙන්නේ සුබ සංඥාව නිසා. යම් වෙලාවක ලෝකයේ අභිනන්දනය කරන්නේ නැත්නම්, අභිවදනය කරන්නේ නැත්නම්, අජ්ජෝසාය තිට්ඨති ඒවට ගිලිලා බැහැගෙන ඉන්නේ නැත්නම් වජිර මහත්තයා එයා නැවත මේ කාම ලෝකෙට එකතු වෙන්නේ නැහැ. කාම ලෝකෙට එකතු වෙන්නේ නැහැ. එහෙමනම් දැන් මේ සුබ සංඥාව නම් හේතුව සුබ සංඥාව නැති වෙන විදිහට මම කල්පනා කරන්න එපාය. එතකොටනේ අර අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියන ස්වභාවය අයින් කරගන්න නම් ඒක පවතින්නේ සුබ සංඥාව මත නම් සුබ සංඥාව නැති වෙන විදිහට ලෝකේ දකින්න තමයි අපි අසුබ භාවනා ක්‍රම පුහුණු කරන්නේ. එතකොට මේ අසුබ භාවනා ක්‍රම පුහුණු කරනකොට ලෝකයේ පිළිබඳ ඒ ලෝකය කියන්නේ මේ අපි අත්දකින අජ්ජත් ලෝකේ මේ මගේ කය පිළිබඳව බාහිර ලෝකේ බාහිර රූප ශබ්ද ගන්ධ රස මේවා පිළිබඳව පවතින සුබ සංඥාව දුරු කරගන්න අසුබ වශයෙන් අපි වඩනවා. ඒක මූලික වශයෙන් බුදුහාමුදුරුවෝ ಭಾರತයේ තිබුණු අසුබ භාවනා ක්‍රම ගොඩක් තියෙනවා. ඒකේ දස අසුබ වල කාරණා බොහොමයක් අවදාරන නම් බුදුහාමුදුරුවෝ අපට පැහැදිලි කළා නිශ්චිත ක්‍රමයක්. ඒ තමයි මේ ශරීරයේ තුල පවතින කොටස් 32ක අසුබේ මානසිකාරය කරන්න කියලා. ඒක දියුණු කරන්නේ සුබ සංඥාව දුරු කරගන්න. ඒ සුබ සංඥාව දුරු කරගන්නේ නිවනට එකතු වීම පිණිස. දැන් සමහර වෙලාවට මේ අපි දැකලා තියෙනවා ආරණ්‍ය ගතව ඉන්න ස්වාමින් වහන්සේලා මේ භාවනා කරන තැන්වල ඇට සැකිලි එල්ලලා තියෙන මිනිස් ඇට සැකිලි. සමහර වෙලාවට මේ මැටි බඳුන් තියෙනවා හම්බුනේ. එතකොට මේ වගේ දේවල් කොහොමද මේ අසුබ භාවනාවට අඩංගු වෙන්නේ? ඒ කියන්නේ අපි ඒ දෙස බලාගෙන මේ සිරුරේ තියෙන අනිත්‍ය ස්වභාවය මෙනෙහි කිරීමද මේ අසුබ භාවනාව කියලා කියන්නේ. දැන් මලමිනියක් මෙනෙහි කරලා මේ රූපේ තියෙන අනිත්‍ය ස්වභාවය මෙනෙහි කිරීමද? මේ වගේ මේර සමහර වෙලාවට වනගත වෙලා අතහැර ගියපු මල සිරුරු දිහා බලාගෙන මේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කිරීමද? මේ වගේ දේවල්ද මේ අසුබ භාවනාවට අයිති වෙන්නේ? දැන් ඒකත් අර අපේ තියෙන ওই කර්මස්ථාන 40 තියෙනවා. දැන් අපි අර අට්ටික සංඥාවක් ගන්නවා. දැන් ඇට සැකිල්ලක සංඥාව ගන්නේ අර සුබ සංඥාව දුරු කරගන්නම තමයි. ඒක එක පැති වලින් අපි දිනු කරනවා. එතකොට මේ සුබ සංඥාව අපිට උපදින්නේ කොතනද? සුබ සංඥාව උපදින්නේ වජිර මහත්ය සකස් වෙච්ච තැනක. ඒ කියන්නේ දැන් මේ කය සකස් වෙලානේ තියෙන්නේ. අර 32ක් අසුබ කොටස් වලින් මේක සකස් වෙලා. කෙස්ලොම් නියදත් සම මස්නහර ඇට මිදුළු අකුගඩු හදවත අක්මාව ඇලදිව පැසුණු ආහාර නොපැසුණු ආහාරය මොළය මේ විදිහට 20ක කොටස් වලින් හැදිලා. එතකොට ඒ වගේම තමයි සෙම සොටු මූත්‍රා දහඩිය කඳුළු ලේ වගේ ආපෝ කොටස් 12කින් මේක හැදිලා. ඇත්තටම මේ පඨවි කොටස් 20ක් ආපෝ කොටස් වලින් තෙත් කරලා තියෙන්නේ. වායෝ කොටස් වලින් පුම්බලා තියෙන්නේ. වායෝ ධාතුවෙන් පුම්බලා තියෙන්නේ. තේජෝ කොටස් වලින් උණුසුම් කරලා තියෙන්නේ.
එතකොට මේ විදිහේ එකක සැකැස්මට තමයි අපිට සුබ වශයෙන් පිළිගැනීමක් ඇති වෙලා ඒක කෙරෙහි රාගය උපදින්නේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕන මෙතනදී භාවනාව දියුණු කරනකොට සමත භාවනාව උනත් දියුණු කරද්දී අපි ගන්නේ සවිඥානික කය විතරයි. ලෝකයේ අවිඥානික දේවල් අපි කවදාවත් විදර්ශනා කරන්නේත් නැහැ. ඒ කියන්නේ ගහ කොළ, ගෙවල් දොරවල්, ඉඩ කඩන් ඒවා විදර්ශනා කරන්නේ නැහැ. සවිඥානික කය විතරයි විදර්ශනා කරන්නේ. ඒතර කෙනෙක් අහන්න පුළුවන් දැන් ඇට සැකිල්ල කියන්නේ සවිඥානික නෑනේ. නමුත් ඇට සැකිල්ල දිහා බලාගෙන මේ ඇට සැකිල්ලක තියෙන ස්වභාවය නේද මගේ කතාන්දරේ. අන්න තමන්ගේ කතාව දකින්න තමයි එකකින් උත්සාහ කරන්නේ. එතකොට මේ ඇට සැකිල්ලක පවතින යථාර්ථයමයි මගේ කතාව. මේ ඇට සැකිල්ලක දැන් බුදුහාමුදුරන්ගේ දේශනාව පැහැදිලි කරපු සහ ಭಾರತೀಯ ඉගැන්වීම් වල කතා කරපු විදිහට ගත්තොත් එහෙම ඇට සැකිල්ලකට මස් ඔතලා ඒක නහරවැල් වලින් ගැට ගහලා නිකන් අදහස මේක විද්‍යාත්මකව වෙන කතාවක් කියයි. නහරවැල් වලින් ගැට ගහලා ඒක හැමකින් වහලා තියෙනවා. ඒකට අපේ හිතේ රාගය උපදිනවා. ඒ කියන්නේ ඒක සුබ සංඥාවෙන් පිළිගන්න තාක්කල් අපි තුල තෘෂ්ණාව උපදිනවා ඒ රූපේ කෙරේ. එතකොට නමුත් මේකේ ඇත්ත කතාව මේ ඇට සැකිල්ලක් නේද තියෙන්නේ කියලා අර අට්ටික සංඥාව දියුණු කරනකොට මේ පුද්ගල භාවයේ ඉක්මවලා ගිහින් මේ ඇට සැකිල්ල පේන්න පටන් ගන්නවා. එතකොට දැන් අපිට පේන්නේ නෑ නීක. අපිට ගැහණියෙක් පිළිමික් වශයෙන් බෙදීමකින් පේනවා. මගේ දුව, මගේ පුතා, මගේ අම්මා, මගේ තාත්තා වශයෙන් සත්ව පුද්ගල භාවයකින් අපි ලෝකේ පිළිගන්නවා. අර සංඥාව දියුණු කරනකොට ඒක විශ්ව සමතාවයකින් පේනවා. එතකොට මේ විශ්ව සමතාවයකින් පේනකොට අඟුලිමාල වගේ ඒක තමයි බුදුරජාණන් වහන්සේලාගේ තුල තිබ්බ ප්‍රශස්ත චින්තනය. අඟුලිමාල වගේ ඊතා ධාමරිකයෙකුටත් උන්වහන්සේගේ ගිහි කාල පුත්‍රයා වෙච්ච රාහුල මහරහතන් වහන්සේට තිබුණ එකම කරුණාවක්. මොකද පදාර්ථයක් විදියට ලෝකේ පවතින යථාර්ථය උන්වහන්සේ මේ කර්මස්ථාන වලින් දැකලා තියෙනවා. මොකද මේ පවතින සුබ සංඥාව දුර වෙන ආකාරයට Tamanගේ කයේ පවතින යථාර්ථයේ තේරුම් ගන්න තමයි ඔය අට්ටික සංඥා වගේ දේවල් දියුණු කරන්නේ. ඒවා දියුණු කිරීම පිළිබඳ අපි කතා කරනවා නවසීවතික භාවනාව කියලා. ඒ කියන්නේ මලමිණිය අවදි 9ක් අරගෙන භාවනා කරනවා. හැබැයි මලමිණිය අවදි 9ක් අරගෙන භාවනා කරනවා කියන එක බුදුහාමුදුරන්ගේ ක්‍රමයක් නෙමෙයි. ಭಾರತೀಯ ක්‍රමවල තිබුණා ඒවා. ඒ කියන්නේ ඔය ඇට සැකිල්ලක් දිහා බලාගෙන වජිර මහත්තයා දැන් ඔබතුමා කියන්නේ භාවනා කරනවා කියලා. ඒ භාවනා කරන එක බුදුහාමුදුරුවෝ පෙන්නපු එකක් නෙමෙයි. ඒතකොට කෙනෙක් කාණ්ඩවල එහෙනම් ඇයි මේ හාමුදුරුවෝ කරන්නේ? ඒක බුදුහාමුදුරුවෝ කිව්වේ නැද්ද? බුදුහාමුදුරුවෝ කිව්වා ඒකට තව ටිකක් එකතු කරලා. අවාසනාවකට අද ඒ ටික කරන්නේ. ඇට සැකිල්ලක් දිහා බලාගෙන Tamanගේ කයත් මෙබඳු ස්වභාවයක් කියලා බැලුවට ඒ තුල බුදුහාමුදුරුවෝ වදාළ කොටසක් තියෙනවා. ඒ කොටස තමයි කවර කර්මස්ථානයක් වැඩුවා. ඔය අපි කතා කරන මෙතනදී පැහැදිලි කරන ඔය 40 කර්මස්ථානම දියුණු කළත් ඒ කර්මස්ථාන දියුණු කරන ශ්‍රාවකයා වජිර මහත්තයා අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි අපි කතා කරන සප්ත බොජ්ජංග කියලා ධර්ම ටිකක් තියෙනවා. අන්නේ ඒ ටික වැඩෙන විදිහට තමයි දියුණු කරන්න. දැන් සප්ත බොජ්ජංග කියලා කියන්නේ සති සම්බොජ්ජංගේ ධම්මවිජය, පීති, පස්සද්ධි, සමාධි, වීරිය, උපේක්ඛා කියලා. 7ක් තියෙනවා. මෙන්න මේ 7 වැඩෙන විදිහට තමයි ඔය අට්ටික සංඥා වගේ අසුබ භාවනාවට අයිති කර්මස්ථාන පවා දියුණු කරන්නේ. කොහොමද ඒක දියුණු කරන්නේ? අපි තුමුකෝ දැන් ඔබතුමා ගත්ත ඇට සැකිල්ලම ගමුකෝ. ඇට සැකිල්ල ඉලක්ක කරගෙන බොජ්ජංග ධර්ම වඩන්නේ කොහොමද? අන්න ඒක ගැන තමයි අපි සාකච්ඡා කළ යුත්තේ. හේතුව ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ කතාව. ඒ කියන්නේ ඇට සැකිල්ලක් ඉලක්ක කරගෙන භාවනා කරනවා කියන එක බුදුහාමුදුරන්ගේ කතාව නෙමෙයි. ඒක ಭಾರತೀಯ ඉගැන්වීම් වල තිබුණු කතාව. හැබැයි බුදුහාමුදුරුවෝ මේකට අපිට පැහැදිලි කිරීමක් කළා. ඇට සැකිල්ල ඉලක්ක කරගෙන බොජ්ජංග ධර්ම වැඩෙන විදිහට කරන විදිය. දැන් ඇට සැකිල්ලක් තියෙනවා මෙතන. ඒක ඉලක්ක කරගෙන භාවනා කරනකොට මගේ කයේ කතාවත් මේකම නේද කියලා මට පේනවා. ඒකට කියනවා සති සම්බොජ්ජංගය කියලා. කායානුපස්සනාව. සතිපට්ඨානේ පළවෙනි එකනේ. ඔන්න එතන සති සම්බොජ්ජංගේ වැඩෙනවා. ඊට පස්සේ ඒක දකිනකොට අනේ මම මේකට මගේ ආත්මය කියලා අහුවෙලා හිටියට මේකත් මේ මම කියලා හිතුවට මේ සකස් වීමට නේද මම කියන්නේ සත්‍ය වශයෙන් මෙතන මම කියලා දෙයක් නෑ නේද මේ ඇට සැකිල්ලක් නේද පවතින්නේ ඇට සැකිලි ගත්තොත් එහෙම ඇට සැකිල්ල විතරක් නෑ මගේ පුතා කිව්වට යාගේ හැමත් අයින් කරලා මසුත් අයින් කරලා ඇට සැකිල්ල විතරක් තිබ්බොත් අර මම මගේ පුතා කියන සංඥාව නොපෙනී යනවා නේද ගැහණියක් දකින්නකොට පිරිමියෙකුට රාගය උපන්නට ගැහණියකගේ ඇට සැකිල්ලට රාගය උපදින්නේ නෑ නේද
පිරිමියගේ ඇටසැකිල්ලට රාගය උපදින්නේ නැහැ නේද? එහෙනම් රාගය කියන්නේ ලෝකේ සකස් වීම මත ඇති වෙන තත්වයක් කියලා දකිනකොට විනිවිද යන වැටහීමක් ඇති වෙන එකට කියනවා ධම්මවිජේ බොජ්ජංගය කියලා. ඒ ධම්මවිජේ බොජ්ජංගේ උපදිනකොට එයාට හිතෙනවා මේ විදිහට මම කල්පනා කරන්න යනවා. දැන් කලින් එයා කල්පනා කරේ රාගය ඇති වෙන විදිහට. දැන් එයාට හිතෙනවා නේ මේ විදිහටම කල්පනා. අන්න එතන වීරියක් ඇති වෙනවා. ඒකට කියනවා වීරිය සම්බොජ්ජංගේ. ඒ වීරිය ඇති වෙනකොට අර ලෝකයේ දකින්න දැක්මට වඩා සම්මාදිට්ඨික දැක්මක් එයාට තියෙනවා. ඒකට අපි කියනවා ලෝකයේ විද්‍යාවෙන් දකින්නවා කියලා. බුදුහාමුදුරු විද්‍යා උදපාදි කිව්වේ. ඒ විදියට දකින්නකොට ඒ දැක්ම නිසා එයාට උපදිනවා ප්‍රීතිය. ඒකට කියනවා ප්‍රීති සම්බොජ්ජංගය කියලා. ඒක විපදුනාට පස්සේ එයාගේ කය තුල කැළඹීම අඩු වෙනවා. එයා හිත සංසිඳිලානේ. ඒ සංසිඳිච්ච ස්වභාවයට කියනවා පස්සද්ධි සම්බොජ්ජංගය කියලා. ඒ පස්සද්ධිය නිසාම වජිර මහත්තයාගේ හිතේ මේ ලෝකේම සත්පුද්ගල භාවයේ පිළිබඳ මදහත් භාවයක් උපදිනවා. උපේක්ඛා බොජ්ජංගේ. අන්නේ මදහත් භාවයටපත් උනාම මදහත් බව විතරක් ඉතුරු වෙලා අනෙක් සියලුම සංස්කාර නිරුද්ධ වෙලා යනවා. එතනට හිත හැදුවර ඇටසැකිල්ල දිහා බලාගෙන හිටපු චින්තනේ. අන්න ওই විදිහට අපි කවර නිමිත්තක් ගත්තත් මේ කතා කරන කර්මස්ථාන 40න් මොන කර්මස්ථානය ගත්තත් වජිර මහත්තයා අපි ඊටාම කරුණාවෙන් කියනවා සප්ත බොජ්ජංග වැඩෙන විදියට කරන්න. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ක්‍රමය. නැතු ඔය ක්‍රම ಭಾರತයේ තිබුණා. දැන් ආලෝක සංඥාව දියුණු කිරීම ගැන කතාව ಭಾರತයේ තිබුණා. ඒක දියුණු කළා. හැබැයි ඒගොල්ලෝ කවුරුවත් දැනගෙන හිටියේ මේ බොජ්ජංග ධර්ම වැඩෙන විදියට කරලා උපේක්ෂාවකටපත් වෙලා නැවත උපතක් කරා යන්නේ නැතුව අනිදස්සන විඥානීය ස්වභාවයකට හිතපත් කරගෙන නිවෙන විදිය ගැන ඒගොල්ලෝ දැනන් හිටියේ නෑ. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු ඉතා විශේෂ කොටාසයක් තියෙනවා. ඒ විශේෂ කොටාසය ඔස්සේ විමර්ශනයකට එකතු වුණොත් අපිට පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ වදාළ ಭಾರತයේ තිබුණු කර්මස්ථාන ඔස්සේම නිවන කරා සේන්දු වෙන්න. දැන් අපි මේ දස කසින පිළිබඳව අසුභ භාවනා පිළිබඳව ඒවා මෙනෙහි කරමින් සිත මෙනෙහි කරගන්න නැත්නම් සිත සමාධිමත් කරගන්න ආකාරය සාකච්ඡා කරමින් හිටියා ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි. දැන් එයම කියවාගෙන යනකොට අපිට හමු වෙනවා අනුස්සති භාවනා කියලා කොටසක්. දැන් එයින් අපි බුදුගුණ භාවනාව පිළිබඳව සාකච්ඡා කළා. හමුදුනේ දැන් අපිට දැන් ඔය ධම් ගුණ, සංඝ ගුණ, සීලේ ගුණ, එතකොට මෛත්‍රී, කරුණාව, මුදිතාව මේ තමා තුළ තියෙන ගුණද මෙහිදී මෙනෙහි කරන්න ඕන. එහෙම නැත්නම් උපදවාගත යුතු ගුණ පිළිබඳවද ඒවා උපදවා ගත්තොත් ආදීනවද මෙනෙහි කරන්න ඕන. කොහොමද සමාධිමත් වෙන්නේ මේවා තුළින්? ඇත්තටම මේ කියන කතාව බාහිර කතාවක් නෙමෙයි. මේක තමන්ගේ ඇතුලේ උපදවා ගන්න ඕන තත්ත්වයක්. ඒතර මෛත්‍රිය පතුරවනවා කියන එක මේ එළියේ තියෙන දෙයක් නෙමෙයි. ඒක තමන්ගේ ඇතුලේ උපදවා ගන්න ඕන එකක්. දැන් අපි හිතමුකෝ සංඝානුස්සතිය කියලා. ඒතර සංඝානුස්සතිය වඩනකොට අපට හිතෙන්නේ මේක සංඝයා ළඟ තියෙන මේවා. ඒ කියන්නේ මේ භික්ෂු සංඝයා ළඟ තියෙන ඒවා තමයි සංඝ ගුණ කියන්නේ. ඒ භික්ෂු සංඝයා ළඟ තියෙන ඒවා තමයි අපි දියුණු කරන්න ඕන කියලා අපිට හිතෙන්නේ. නමුත් දැන් මේක සංඝානුස්සති වඩන්නේ ඒ සංඝයාගේ ස්වභාවයට ඒ ස්වභාවය මා තුල ගොඩනගා ගන්න. ඇයි දැන් මම ඒක ගොඩනගා ගන්න? මම ඒක ගොඩනගා ගන්නේ වජිර මහත්තයා. මම ඒක ගොඩනගා ගත්තේ නැති වුණොත් එහෙම මගේ හිත නිවන කරා පමුණුවන්න බෑ. දැන් අපි හොඳට මතක තියාගන්න ඕනේ මේක අමතක කරන්න නරකයි. ධර්මයේ දියුණු කරගෙන යන කෙනෙක් මගේ එකම ඉලක්කය තමයි මගේ හිත නිවනටපත් කරගන්න එක. ඒතර මම මේ ඔක්කොම දියුණු කරන්නේ නිවනට උදව් වෙන ආකාරයට. ඒ නිසා අපි මේවා ආවට ගියාට දියුණු කරන්නේ නැතුව නිවනට උදව් වෙන ආකාරයට දියුණු කරමින් ඒ ಗುಣධර්ම මා තුල ඒ කියන්නේ මගේ හෘද සාක්ෂිය තුල දියුණු කරගන්න අදහසින් තමයි මේවා දියුණු කළ යුත්තේ. ඒතර සංඝයාගේ ಗುಣ වශයෙන් අපි මානසිකාරය කරනකොට අපි දන්නවා මෙන්න මෙහෙම. දැන් අපි හිතමුකෝ ඔය අනුස්සති භාවනාව එකක්නේ. සංඝානුස්සති. ඒකේ තියෙනවා සංඝයා කියලා කියන්නේ මුල මැද අග කල්යාණ වෙච්ච දැන් උජුපටිපන්න වනසේක අපි හිම වඩනවා. උජුපටිපන්නයි. ඒතර උජුපටිපන්න කියන එක තියෙන්නේ කාගේ ළඟද? සංඝයා ළඟ. එතකොට මේ උජුපටිපන්න කියන ගුණය කියන්නේ මොකද්ද? දැන් අද නම් ඒකට කියනවා ඍජු බව කියලා. එතකොට සමහරට හාමුදුරුව කෙනෙක් හරි කමක් නැහැ මේ ටිකක් ප්‍රචණ්ඩව කතා කරනවා නම් ටිකක් හයියෙන් සද්දෙට කතා කරනවා නම් මිනිසුන්ගේ හදවත් තුවාල වෙන්න කතා කරනවා නම් ඒක තමයි උජුපටිපන්නකම කියලා වැරදි වැටහීමකුත් ලංකාවේ මිනිස්සු ළඟ තියෙනවා. ඒක නෙමෙයි උජුපටිපන්න කියන්නේ.
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව තුළ උන්වහන්සේ ඒ ත්‍රිශික්ෂාව තුළ ඍජුව ගමන් කළා. අන්න උජුපටිපන්නයි. ත්‍රිශික්ෂාව තුළ ඍජුව ගමන් කළා. එතකොට උන්වහන්සේ සීල සමාධි ප්‍රඥාව ඍජුව ගමන් කළා. එතකොට මේ ඍජුව ගමන් කළා කියන එක මම වඩන්නේ මට මොකද්ද වෙන යහපත? එතකොට මම මේක දියුණු කරනකොට යා හැම වෙලාවකම Tamanගේ ආත්මාර්ථය පැත්තට හැරෙන්න ඕන. එතකොට මමද අවබෝධය ගැන නම් මගේ ඉංගිය, අවබෝධය ගැන නම් මගේ අදහස, අවබෝධය පිළිබඳව නම් මට උවමනාව තියෙන්නේ, මට අවබෝධය ගැන නම් අදහස තියෙන්නේ, මමද සීල සමාධි ප්‍රඥා කියන ඍජු මාර්ගය ඉස්සරහට යන්න ඕන. එතකොට එහෙමනම් මට සීල සමාධි ප්‍රඥා කියන මාර්ගය ඉස්සරහට යන්නේ නැතුව මට අවබෝධය කරා යන්න බෑ කියලා අර ඒ මූලික කර්මස්ථානීයට අදාළ මූලික ලක්ෂණ අනුස්සති භාවනාවල මම කියන්නේ අසුභ භාවනාවල එහෙම නෙමෙයි. අනුස්සති භාවනාව දියුණු කරනකොට අනුස්සති භාවනාවල පදනම අපි තේරුම් ගන්න ඕන. අනුස්සති මේවා වර්ග කරලා තියෙන හිමයි. දැන් අනුස්සති භාවනා අසුභ භාවනාව වඩන්නේ අසුභ භාවනාවෙන් උත්සාහ කරනවා Tamanගේ කායික යථාර්ථය තේරුම් ගන්න. අනුස්සති භාවනාව දියුණු කරන්නේ ඒ අනුස්සතිමය ලක්ෂණ Taman තුල ඇති කරගන්න. ඒ කියන්නේ ප්‍රතිපදාවක් විදියට. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥාව නැත්තම් එයාගේ හිත නිවනටපත් කරගන්න බෑ. ඒ කියන්නේ ප්‍රතිපදාව තුල පුද්ගලයා ශක්තිමත් කරන්න තමයි අනුස්සතිය පෙන්වන්නේ. යථාර්ථයේ පෙන්වන්න තමයි අසුභය පෙන්වන්නේ. දස අසුභ භාවනාවල යථාර්ථය පෙන්වන්නේ. ඒ වගේම තමයි මානව ගුණධර්ම මත ශක්තිමත් වෙන්න තමයි ඔය මිත්තා භාවනා, කරුණා භාවනා, මුදිතා භාවනා, උපේක්ඛා භාවනා වගේ දේවල් දිනුනො. එහෙනම් අපිට තේරෙනවා මේ භාවනා ක්‍රමවල ඊටාම සියුම් වෙනත් ඉලක්ක තියෙනවා. එතකොට අනුස්සති භාවනාවල වජිර මහත්තයා ඉලක්කය තමයි පුද්ගලයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් කරන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්නේ නැතුව මේ කය පිළිබඳ යථාර්ථය විතරක් බල හිටියට කවදාවත් නිවනටපත් වෙන්න බෑ. ඒ නිසා අනුස්සති භාවනා හැම වෙලාවකම දියුණු වෙනකොට මම කවදාද මේ ස්වභාවයට එකතු වෙන්නේ කියලා එයාට අර මූලික අනුස්සතීන් වල පැහැදිලි වෙන ಗುಣධර්ම Tamanගේ ඇතුලේ පැලවෙන්න පටන් ගන්නවා. දැන් දේවතානුස්සතිය වඩනකොට දේවතානුස්සති කියන අනුස්සති භාවනාව කොහොමද වඩන්නේ? දේවතානුස්සතිය වඩනකොට කල්පනා කරන්නේ මේ දෙවිවරු අතරටපත් වෙන්නේ සීලය දියුණු කරපු නිසා. මම දේ බඳු සීලයකින් යුතු වනසේක. මම දේ බඳු සීලයකින් යුක්ත වෙනවා. දෙවිවරු අතරටපත් වෙන්නේ දානීය පුහුණු කරපු නිසා. මමද දානීය තුලින් ශක්තිමත් විය යුතුයි. දෙවිවරු අතරටපත් වෙන්නේ සතිය දියුණු කරපු නිසා. මමද සතිමත් විය යුතුයි. එතකොට දැන් අපිට තේරෙනවා ප්‍රතිපදාව තුල ශක්තිමත් කරන්න තමයි මේ අනුස්සති භාවනාව. දැන් ඔය අනුස්සති භාවනාවල එක තැනක් තියෙනවා උපසමය අනුස්සතිය කියලා. එතකොට ඒකේ කරන්නේ නිවනේ ස්වභාවය කල්පනා කරනවා. ඒ කියන්නේ අජරවනසේක, අමරවනසේක, නිකලෙස්වනසේක කියලා අර නිවනේ ස්වභාවය තියෙනවනේ. ඒ ස්වභාවය කල්පනා. එතකොට ඒ ස්වභාවය කල්පනා කරනකොට මම කොහොමද අජර අමර වෙන්නේ? එතකොට මම අමරණීය වෙනවා නම් මම මොකක් මතද එකතු වෙන්න ඕන? එතකොට මම අමරණීය වෙන්න නම් මම අජර වෙන්න, මම ජරාවටපත් නොවන ස්වභාවයේ ස්ථාවර වෙන්න නම් මට සිද්ධ වෙනවා සම්මා දිට්ඨියට එකතු වෙන්න. මට අජරාමර වෙන්න නම් මට සිද්ධ වෙනවා මට සම්මා සංකල්පය මත එකතු වෙන්න. මට සිද්ධ වෙනවා සම්මා සමාධිය මත එකතු වෙන්න. මට සිද්ධ වෙනවා සතිපට්ඨානෙ මත එකතු වෙන්න කියලා අර ප්‍රතිපදාව තුල උද්‍යෝගය හදන්න තමයි මේ අනුස්සති භාවනා ඉලක්කගත වෙන්නේ. කය පිළිබඳ යථාර්ථවත් වෙන. ඒ කියන්නේ යථාර්ථයේ පැත්තට පුද්ගලයාගේ චින්තනය විවෘත කරන්න අනුස්සති භාවනා උදව් කරනවා. මූලික මානව ගුණධර්ම දියුණු කරගන්න අපි පැහැදිලි කරන බ්‍රහ්ම විහරණ භාවනාමය ක්‍රම උදව් කරනවා. ඒ වගේම ඔය අපි කතා කරපු ඔය මුලින් පැහැදිලි කරපු කසින භාවනා වගේ දේවල් වල මූලික ඉලක්කය පොදුවේ ගත්තොත් එහෙම පුද්ගලයා තුළ පවතින නාම රූප ධර්මයන්ගේ යථාර්ථය මොකක්ද කියලා කතාවට එකතු කරන්න මූලික පදනම හදලා දෙනවා. ඒ නිසා අපි මේවායේ පවතින මූලික ඉලක්ක හඳුනා ගන්න ඕනේ. දැන් ස්වාමීන් වහන්සේ අනුස්සති භාවනා ගැන බ්‍රහ්ම විහාර ගැන සාකච්ඡා කරපු නිසා අපි දැන් ඔය රූප වශයෙන් පළවන කාරණා නැතුව අරූප වශයෙන් පළවන කාරණා ඔස්සේ කොහොමද සමාධිමත් වෙන්න උත්සාහ කරන්නේ? සංඥා උපදවාගෙන කොහොමද අපි සමාධිමත් වෙන්න උත්සාහ කරන්නේ? මේ ආදී වූ මේ අවසන් කොටසලත් හාමුදුරනේ අපි ප්‍රවේශනොත් වටිනවා කියලා හිතනවා. ඇත්තටම මේ දැන් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා දස සංඥාවක් නේ. එතකොට දැන් සංඥාව කියන්නේ බොරුවක්. බුදුදහම හිමත් පැහැදිලි කරනවා. ඒකට අපි කියනවා සංඥාව උපමා කරලා තියෙන වජිර මහත්තයා මිරිඟුවකට. ඒ කියන්නේ අපි මේ ගන්න සංඥාව තනි බොරුවක්. සංඥාව තුළට ගිහින් බැලුවාම තේරෙනවා මේ හොයපු එක නෙමෙයි තියෙන්නේ.
දැන් මිරිඟුවේ ස්වභාවය එහෙමනේ. මිරිඟුවේ ස්වභාවය තමයි ඈතින් බැලුවහම නිකන් තියනවා වගේ ගියහම නැහැ. ඒ වගේ මේ අපි තුල පවතිනවා මේ සියල්ල සංඥා ගොඩක්නේ පවතින්නේ. ඒ කියන්නේ සත්‍ය වශයෙන් අපි ගැහැණියක්, පිරිමියෙක් මේ විදිහට සංඥා ගන්නවා. නමුත් එබිලා බැලුවාට පස්සේ බෙද බෙදා බලනකොට ඒ සංඥාව නොපෙනී යනවා. මේ කවුරුවත් දැන් මේ ටික අර මූලික වශයෙන් ඔය අසුභ භාවනාවල එහෙම කියන බෙදීමට එකතු වුණාට පස්සේ අපිට තේරෙනවා මේ අර මුලින් ගැහැණියෙක් පිරිමියෙක් කියලා ගත්ත සංඥාව බොරුවක්. ඒ වායේ හොයන්නත් බෑ කොතනද ගැහැණු කෙනා ඉන්නේ කොතනද පිරිමියා ඉන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට 32කට කොටස් ටික මේසයක් උඩ බෙදලා තිබ්බොත් මේ මගේ දුව මගේ පුතා කිව්වට මගේ නොවන දුව මගේ නොවන පුතා කියලා අපි මේක මේ හිතවත් අහිතවත් වශයෙන් බෙදාගත්තොත් මනාපමනාප වශයෙන් බෙදාගත්තොත් මනාප කෙනාගේ කැලී ටික කොයි ටිකද අමනාප කෙනාගේ කැලී ටික කොයි ටිකද කියලා හොයන්නත් බෑනේ. එතකොට අපිට තේරෙනවා අපි ගත්ත සංඥා මුලින් ගත්ත සංඥාවම තනිකර බොරුව. එතකොට මේ සංඥාවට තමයි අපේ වටිනාකම යන්නේ. මේ කියන්නේ සකස් වෙච්ච සංඥාවට වටිනාකම යන්නේ. දැන් එතකොට මේ සංඥාවට වටිනාකම ගියාට නමුත් සංඥාව කියන්නේ සකස් වෙච්ච දෙයක්. දැන් අපි හිතමු දහයත් වට්ටිය කියලා ගත්තොත් ඒකට අපි කියනවා මේ සංඥාවක් විදියට අපි දහයත් වට්ටිය කිව්වට ඒ දහයත් වට්ටිය බෙදුවොත් එහෙම බුලත් කොළ ටිකක් පුවක් ගෙඩි ටිකක් ඔය විදියට වෙන් වෙනවනේ. එතකොට අපි කියන්නේ නැහැ පුවක් ගෙඩි ටිකට මේ දහයත් වට්ටිය කියලා. දැන් අපිට තේරෙනවා දහයත් වට්ටිය කියන්නේ සකස් වෙච්ච සංඥාවක්. බෙදනකොට අර මූලික සංඥාව නැති වෙලා යනවා. දැන් පුටුවක් කියලා ගත්තොත් මම දැක්ක ඊළඟදී අන්තර්ජාලයේ එක පුටුවක් මිල කරන්න උත්සාහ කරනවා. ඒ පුටුව ලංකාවේ මුදලින් ගත්තොත් ලක්ෂ 56ක් විතර. එතකොට ඒකට ඒ වෙනුවෙන් මම හිතන්නේ ලෝකේ කොහේ හරි මිල කරන පුටුවක් සම්බන්ධ යම් කිසි ලිපියක් පළ වෙලා තිබ්බා. මම ඒ ලිපිය බලනකොට දැක්ක ඒක ලංකාවේ මුදලින් ඒක ඊටාම වටිනා මුදලක් විදියට සලකන ලංකාවේ නෙමෙයි ඉන්දියාවේ මුදලින් ලක්ෂ 56ක් විතර. ඒක ඉන්දියාවේ මිල කරපු පුටුවක්. දැන් මම මේක දිහා බලාගෙන මට පෙනුනේ මේක නිකන් ලී කෑලි ටිකක් විදියට. දැන් ඕක ඔච්චර වටිනවා කියලා ඒකේ වාඩි වෙන්නත් නෙමෙයි. මේක සමහරට කොහේ හරි තියලා මේ මොකක් හරි වටේට රාමු කරලා ඒක පරිස්සම් කරන්නයි උත්සාහ කරන්නේ. ඒක මොකක් හරි වටිනවා. පුරාණ වටිනාකමක් ඇති. නමුත් ওই පුරාණ වටිනාකම කියන්නේ තනිකර බොරුවක්. සත්‍ය වශයෙන්ම ඒ පුටුව කෑලි කෑලි වලට කැඩුවොත් එතකොට දැන් ඒ පුටුව කෑලි කෑලි වලට ගලවලා අයිනක දාලා තියෙනවා. කවුරුවත් ඒ පුටුවට ඒ වටිනාකම දෙයිද? හරි සත්‍ය වශයෙන් මේ සංඥාව වටිනවා නම් අර ලී කැලි ටිකටත් ඒ වටිනාකම යන්නම ඕන. එහෙමනම් අපිට තේරෙනවා මූලික සකස් වීමට මූලික සංඥාවට වටිනාකම දුන්නාට ඒක සත්‍ය වශයෙන්ම වටිනවා නෙමෙයි. එහෙමනම් බෙදීම තුලත් වටිනාකම ඒ වටිනාකම නැති වෙන විදිහට කල්පනා කරන්න තමයි අපි බෙද බෙදා විස්තර කර ගැනීමකට එකතු වෙන්නේ. අමුනේ අවසාන මොහොතට කලින් මට අවශ්‍යයි මේ පුද්ගල චරිත අනුව කොහොමද මේ වහන්සේ බෝලික පැහැදිලි කිරීමක් කළා ඒ සම්බන්ධයෙන්. දැන් එක චරිතයට මේ කර්මස්ථානයේ තෝරා ගන්න අවබෝධය ලබා ගන්න කොහොමද කියන කාරණාවත් අපි සාකච්ඡා කරමු. ඇත්තටම මේ බොහොම වැදගත් දෙයක්. ඒකට හේතුව මේ පුද්ගල වර්ගීකරණයේ සම්බන්ධ මූලික ත්‍රිපිටකයේ තියෙන ප්‍රධාන වර්ගීකරණ තුනයි. එකයි තමයි කුසල චරිත, එකක් අකුසල චරිත, එකක් තමයි මේ ධ්‍යාන චරිත කියලා. ඒ කියන්නේ කුසල සංකාර, අකුසල සංකාර, ආනිඤ්ඤාභි සංකාර කියලා චරිත තුනක් තමයි මූලික බුදුදහමේ තියෙන්නේ. හැබැයි පශ්චාත් කාලීනව ඔය සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියන ගාථාවට ලබා දුන්න අර්ථය විස්තර කරලා ලියපු විසුද්ධි මාර්ගයේ තියෙනවනේ. විසුද්ධි මාර්ගයේ පුද්ගල චරිත 6කට බෙදෙනවා. හැබැයි ඒ චරිත 6 මූලික ත්‍රිපිටකේ කොහෙවත් නැහැ. එහෙන් මෙහින් තියෙනවා. නමුත් ඒක සංග්‍රහ වෙච්ච එක තැනක් නැහැ. නමුත් බුදුදහම හේතුඵල වශයෙන් විමසද්දී කුසල අකුසල ධ්‍යාන කියලා චරිත තුනක් තමයි බෙදන්නේ. ඒවට හරියන කර්මස්ථාන වෙන වෙනම පැහැදිලි කරනවා. ඊට වඩා බොහෝම ප්‍රසිද්ධ ලෝකේ භාවිතයට ගන්න චරිත වර්ගීකරණය තමයි මේ සද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත, රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත කියලා. ඒක ප්‍රධාන බෙදීමක්. මූලික බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රාග, ද්වේෂ, මෝහ කියලා වර්ගීකරණයකුත් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු මූලික ධර්මයක් එකතු කරගෙන විසුද්ධි මාර්ගයේ සාරයත් අරගෙන බැලුවොත් ප්‍රධාන චරිත 6යි. ඒ කියන්නේ සද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත, රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත. ඒතර තමන්ටම තමයි තමන්ව කියව ගන්න වෙන්නේ. කාටවත් කියවලා දෙන්න බෑ. හේතුව තමන් අද මිනිස්සු අවංක නැහැ. මිනිස්සු ඉන්නවා කවදාවත් ද්වේෂය ඇති නොවිච්ච විදිහට. ඒ වුණාට බරපතල විදිහට පටිඝානුසයෙන් එයා බැට කනවා. සමහර මිනිස්සු අපිත් එක්ක ගනුදෙනු කරනවා එයාට කවදාවත් රාගය ඇති නොවිච්ච ගානට. නමුත් එයා බරපතල විදිහට රාගානුසයෙන් බැට කනවා. නමුත් ඒ රාගානුසය ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. ඒ සමහර විට එයා රාගානුසය තමා තුළ බලවත් ලෙස තියෙන බවට කතා කරන්න කැමතිත් නැහැ.
දැන් සමහර කෙනෙක් කිව්වට අපිට ප්‍රසිද්ධියේ කිව්වට මේ දැන් උපාසකම්ම කෙනෙක් කියලා හිතමුකෝ. එයා අනේ හාඳුරනේ මට කේන්ති යනවා කියලා එයා කිව්වට කවුරුවත් කියන්නේ හාඳුරනේ මගේ රාගය වැඩි කියලා කියන්නේ නැහැ. එතකොට තමන්ගේ චරිත ස්වභාවය ප්‍රකට කරන්න ලෝකේ ලෑස්ති නැහැ. ඒ කියන්නේ ධර්මයට අවංක නැහැ. බුදුරජාණන් වහන්සේ අපට වදාලා නුවණැති සබ්‍රාහ්මචාරීන් වහන්සේට තමාව ප්‍රකට කරන්න කියලා. නමුත් අද එහෙම ප්‍රකට කරන්නේ නැහැ. අද මිනිස්සු තමන් හංගගෙන ලස්සන එකක් එළියට පෙන්නනවා. නමුත් ඒ ලස්සන එක නෙමෙයි ඇතුලේ කතාව. ඇතුලේ කතාව වෙන කතාවක්. ඒ නිසා මම කියන්නේ තමන්ට තමන්ගේ චරිතය විනිශ්චය කරගන්න. මේ ප්‍රධාන චරිත 6 හොඳට ඉගෙන ගන්න. සද්ධා චරිතයේ ලක්ෂණ මොකද්ද? බුද්ධි චරිතයේ ලක්ෂණ මොකද්ද? විතර්ක චරිතයේ ලක්ෂණ මොකද්ද? රාග චරිතයේ ලක්ෂණ මොකද්ද? ද්වේෂ චරිතයේ ලක්ෂණ මොකද්ද? මෝහ චරිතයේ ලක්ෂණ මොකද්ද? මේ චරිත ලක්ෂණ ඇති වෙන්නේ කොහොමද කියලා විශ්ලේෂණය කරන්න. මේවා ඔක්කොම ඇති වෙන්නේ මානසිකාරයෙන්. වජිර මහත්තයා සද්ධා චරිතේ මතුවෙන්නේ ඒ සද්ධාව අධික ස්වභාවයේ මතුවෙන්නේ සද්ධාව ඇති වෙන විදිහට මානසිකාරය උත්කලොත් විතරයි. රාග චරිත ස්වභාවයේ මේවා නිශ්චිත ස්වභාව නෙමෙයි. රාග චරිත ස්වභාවය ඇති වෙන්නේ රාගය ඇති වෙන විදිහට කල්පනා කර කර හිටියොත් විතරයි. රාගය ඇති වෙන විදිහට අපි කල්පනා කරන්නේ නැති වෙලාවට අපිට රාගය ගලන්නේ නැහැ. දැන් අපි දෙදෙනා අතර මේ මොහොතේ ඇති වෙන සාකච්ඡාව තුළ ඔබතුමාගේ හිතට රාගය ගලන්නෙත් නැහැ. මගේ හිතට රාගය ගලන්නෙත් නැහැ. මොකද අපි දෙදෙනා තුළම තියෙන්නේ ධර්ම මානසිකාරය. එහෙනම් මානසිකාරයේ තියෙන ධර්මයත් එක්ක. ඒකට අනුව දැන් මේ වෙලාවේ සමහර සද්ධාව ගලනවා ඇති. ඔබතුමාගේ හිතට ධම්මවිජය බොජ්ජංගය, ඒ කියන්නේ දන්නේ නැති මොකක් හරි ධර්ම කාර්යයක් ඉගෙන ගත්තොත් ඒ ඉගෙන ගන්නකොට ධම්මවිජය බොජ්ජංගයට ඒක අනුග්‍රහය ලැබෙනවා. එතකොට එහෙනම් අපිට තේරෙනවා මුළු චරිතේම ගොඩ නැගෙන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. කොහොමද ගොඩ නැගෙන්නේ? මානසිකාරය. එහෙනම් චරිතය කියන්නේ නිශ්චිත ස්වභාවයක් නෙමෙයි. මානසිකාරයේ මත ගොඩ නැගෙනවා. මානසිකාරය නිරුද්ධ වීමෙන් නිරුද්ධ. එහෙනම් මේ චරිතය වෙනස් කරගන්න පුළුවන් කියන උනන්දු වෙනවා එතකොට. මේ හේතුඵල වශයෙන් ඒ කියන්නේ මා තුල ස්ථාවර චරිත ස්වභාවයක් නැහැ. එහෙනම් ඒ කියන්නේ බහුලව ප්‍රකට වෙච්ච චරිත ස්වභාව තියෙනවා. ඒ කියන්නේ රාග චරිතය කියන එක අපි තෝරගන්නේ ද්වේෂේ නැත්තටම නෑ රාගය තියෙනවා කියන එක නෙමෙයි. පොදුවේ වැඩියෙන් තියෙනවා යාට. එහෙනම් ඔබ කල්පනා කරන්න ඔබ තුල පොදුවේ බහුලව පවතින ආවේනික මනෝභාවය කුමක්ද? ඒ ආවේනික මනෝභාවය කුමක්ද කියලා ඉස්සලා චරිතය තෝරගන්න. ඒ වගේම නිතර කල්පනා කරන්න මේ මානසිකාරයේ නිසයි චරිතේ මැවෙන්නේ. මානසිකාරය නිරුද්ධ වෙනකොට චරිතය නිරුද්ධ වී යනවා. එහෙනම් මේක නිරුද්ධ කරන්න පුළුවන්. එහෙනම් මේවායින් පීඩා විඳිය යුතු නෑ. මේක නිරුද්ධ කළ යුතු තත්ත්වයක් කියලා අර උද්‍යෝගයක් ඇති වෙනවා. එතකොට යාට පුළුවන් ඒකට බුදුහාමුදුරු යෝජනා කරපු සමත භාවනාවේ කර්මස්ථානේ මොකද්ද කියලා හොයන්න පුළුවන්. රාග චරිතයක් නම් අසුබ ඔය දස අසුබ වගේ කර්මස්ථානයක් යෝජනා කරගෙන Tamanට පුහුණු කරන්න පුළුවන්. ද්වේෂ චරිතයක් නම් මෛත්‍රිය වැනි කර්මස්ථානයක් දියුණු කරන්න පුළුවන්. එතකොට විතර්ක චරිතයක් නම් එයාට පුළුවන් මේ ආනාපාන සතිය වැනි කර්මස්ථානයක් දියුණු කරන්න. අන්න ඒ විදිහට ඒ චරිතවලට අදාළ කර්මස්ථානෙ මොකක්ද කියලා අපිට පසුව තෝරගන්න පුළුවන්. ඒ පසුව තෝරගෙන ඒක ඉදිරියට දියුණු කරගෙන යන්න තියෙන්නේ. එතකොට දියුණු කරගෙන යනකොට හිත වැඩෙන්නේ නැත්නම් අපිට පුළුවන් තව තවත් විකල්ප ක්‍රමවලට එකතු වෙන්න. ඒ විකල්ප ක්‍රම හරහා පුළුවන් අපිට සැබෑ ආධ්‍යාත්මික නිවීමක් හදාගන්න. ඒක සමත භාවන. ඇතරම සමත භාවනාව තව ඉතාම වැදගත් දෙයක් කතා කරන්න ඕන. කොහොමද ධ්‍යානය තුලින් නිවනට එකතු වෙන්නේ කියලා අපිට පුළුවන් වුණොත් ඒක ඉස්සරහටත් කතා කරගන්න පුළුවන්. හොඳයි. අපි සමත භාවනාවේ ද්විතීක කොටස සාකච්ඡා කළා. දැන් සමත භාවනාව කොහොමද නිවනට එකතු වෙන්නේ කියන කොටස තමයි අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ. විදර්ශනාවත් එක්ක සම්බන්ධ කරලා අපිට සාකච්ඡා කරන්න අවස්ථාව හදා ගන්නත් පුළුවන්. අපි සාරගවේෂී වැඩසටහන සඳහා අද වැඩමවා වදාළ මාලිගාවත්ත සුධර්මාරාම වාසී රාජකීය පඬිත පූජ්‍යපාද අසලක සීලවිමල ස්වාමීන් වහන්සේට සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පෙරදැරිව පාදාභිවන්දනයෙන් යුතුව අපේ නමස්කාර පූජාව ඉමහත් ගෞරවයෙන් පිරිනම්මින් අද සාරගවේෂී සාකච්ඡාව හමාර කරනවා. ඔබට රටට තෙරුවන් සරණයි.